Okay, ladies and gentlemen, dear parents, and my dear students, you have joined with the Ceylon Kingdom English Academy to achieve your goal. I know you have a great goal. You have a great goal to improve your speaking ability. You want to speak in English. That's why today you are with us. Today, that's why you are here. And my dear friend, no matter how many times you failed, no matter how many times you lost your chances, but if you have a golden chance, don't miss it. Don't miss it, because now you have a golden chance to enhance your speaking ability. You have a golden chance to improve your speaking ability, because we are ready to help you to improve your speaking ability. You know, we have a special method, we have a very simple method to show the path how to speak in English. Therefore, that's why I told with you, don't miss the chance. And also, this chance will be a great chance for you. Don't, therefore, don't miss the bus. Therefore, don't miss the bus. බස් එක මගහැර ගන්න එපා නෙවෙයි, අවස්ථාව මගහැරව ගන්න එපා. මොකක්ද පුතේ? බස් එක මගහැරව ගන්න එපා නෙවෙයි, ඔබේ අවස්ථාව මගහැර ගන්න එපා. Okay. නැවතත් ආයුබෝවන් කියලා ඉතාමත්ම ගෞරවයෙන් සහ ආදරයෙන් The Ceylon Kingdom English Academy ආයතනය වෙනුවෙන් ආදරණීය ශිෂ්‍යයෝ ටික පිළිගන්නවා. අපි අද සූදානම් වෙලා ඉන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීසි පාඨමාලාවේ පළවෙනි දෙසුම මේ විදියට ආරම්භ කරන්නට. අද අපි ස්ටාර්ට් කරන්න පුළුවන් අපේ ලෙසන් එක. මොකද අපි අපේ ලාස්ට් ඩේ එකේ අපි කලින් දවසේ ඔයාගේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක තිබ්බා. දැන් පුතාලා දන්නවා කෝස් එක කොහොමද රන් වෙන්නේ, කෝස් එක දවස් කීයක් තියෙනවද, කෝස් එකේ කොහොමද වැඩ කටයුතු ටික වෙන්නේ කියලා හැමදේම පුතාලා දැන් දන්නවා. ඒක නිසා නැවතත් අපිට ක්ලාස් එකේ පළමුව දවසේ ඔරියන්ටේෂන් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැමෝම කෝස් එක ගැන හරි හැටි දැනගෙනයි පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. එසේනම් අපි ආරම්භ කරමු පුතේ අද අපේ පාඨමාලාවේ පළමු දේශනය මේ විදියට අපි ආරම්භ කරනවා. Okay, the Ceylon Kingdom English Academy spoken English course. If there is a will, there is a way. You have a will. ඔබට බලාපොරොත්තුවක් තියෙනවා. What's your will? Your will is to speak English. ඉංග්‍රීසි කතා කරන්න. You want to enhance your speaking ability. That's why today you are here. Okay. So guys, let's start our session. හරි. පුතාලා අද අපේ ලෙසන් එක පටන් ගන්න කලින් ඔයාලගේ දැනුම මට්ටම පොඩ්ඩක් චෙක් කරන්න යන්නේ. ලෙසන් එක පටන් ගන්න කලින් ඔයාලා ඉන්න තැන කොතනද කියලා චෙක් කරගන්න තමයි අපි හදන්නේ. පුතාලට තියෙනවා පුංචි පේපර් එකක් ලියන්න. පේපර් කිව්ව ගමන් බය වෙන්න එපා. පුතාලා. සරල ප්‍රශ්න 10ක් තියෙනවා. විනාඩි 10ක් අපි ලබා දෙන්නම් ඔබට. සරල ප්‍රශ්න 10ට පිළිතුරු ලියන්න විනාඩි 10ක් ලබා දෙනවා. ඒ ප්‍රශ්න 10 වලට උත්තර ලියලා පුතා බලාගමු පුතාගේ දැනුම මට්ටම කොතනද කියලා. පුතා බලාගන්න පුතා ඉන්නේ කොතනද? පුතාගේ දැනුම මට්ටම කොතනද කියලා බලාගන්න පුළුවන් පළවෙනියෙන්ම. අපි යන්නේ ඔයාගේ ලෙවල් එක බලන්න. අපි යනවා පුතාගේ ලෙවල් එක බලන්න. ලෙවල් එක කොහොමද කියලා නම් රෙඩි වෙමු හැමෝම. පුංචි කොල කැල්ලකුත් අරගෙන පෑනකුත් අරගෙන රෙඩි වෙන්න. පුංචි ප්‍රශ්න 10ක්.
පුංචි ප්‍රශ්න 10ක් තියෙනවා. හරිම සරලයි ඉංග්‍රීසි භාෂාවේ තියෙන සරල ඉංග්‍රීසි. සරල ඉංග්‍රීසි වල ප්‍රශ්න 10ක් තමයි පුතාලට තියෙන්නේ. මම අපි මුලින්ම පුතාලගේ මේ ප්‍රශ්න 10ට උත්තර ලියලා පුතාගේ දැනුම ඔයාම චෙක් කරගෙන අපි බලමු අපි ක්ලාස් එක ආරම්භ කරමු. පුංචි පේපර් එකක් තියෙනවා ප්‍රශ්න 10ක් මේ ප්‍රශ්න 10ට උත්තර ලියමු අපි. හරි. කොලේකුයි පෑනකුයි ගන්න. කොලේකුයි පානකුයි අරගෙන පුතේ මෙන්න මේ ප්‍රශ්න 10ට අපි උත්තර ලබා දෙමු. මෙන්න මේ ප්‍රශ්න 10ට. පළවෙනි ප්‍රශ්නේ තමයි මේ ඉංග්‍රීසි පොත මගේ. පළවෙනි ප්‍රශ්නය මේ ඉංග්‍රීසි පොත මගේ. දෙවෙනි ප්‍රශ්නය කමල් අපහාස කරගත්තා කමල්ටම. කමල් අපහාස කරගත්තා කමල්ටම. තුන්වෙනි ප්‍රශ්නය ඔහු පීස කාලා තියෙනවා. ඔහු පීස කාලා තියෙනවා ඊරේ. ඔහු පීස කාලා තියෙනවා ඊරේ. හතරවෙනි ප්‍රශ්නය යොහානි පාටියේ ඉඳීවි ඇය එක්ක. යොහානි පාටියේ ඉඳීවි ඇය එක්ක. යොහානි මේ දවස්වල ට්‍රෙන්ඩින් නේද? හරි වෛරල් වෙන චරිතයක් නේද? හැමෝම දන්නවා. බලමු. යොහානි පාටියේ ඉඳීවි ඇය එක්ක. පස්වෙනි ප්‍රශ්නය යොහානිට පුළුවන් වේවිද දක්ෂ ගායිකාවක් වෙන්න. යොහානිට පුළුවන් වේවිද දක්ෂ ගායිකාවක් වෙන්න. Number 6 කාගේ කොල්ලද මට චෝදනා කරන්නේ හැමදාම. කාගේ කොල්ලද මට චෝදනා කරන්නේ හැමදාම. Number 7 මගේ මුහුණ මොන වගේද පේන්නේ. මගේ මුහුණ මොන වගේද පේන්නේ. Number 8 කවදා හරි ඔයා චීනෙ ගිහිල්ලා තියෙනවද. කවදා හරි ඔයා චීනෙ ගිහිල්ලා තියෙනවද. Number 9 ඇල්පිටියේ සිට කොළඹට කොච්චර දුරද. ඇල්පිටියේ සිට කොළඹට කොච්චර දුරද. Number 10 ජනාධිපතිතුමා පැමිණෙන්න කොච්චර වෙලා ගත වේවිද. ජනාධිපතිතුමා පැමිණෙන්න කොච්චර වෙලා ගත වේවිද. ඕකේ පුතාට දැන් විනාඩි 10ක කාලයක් ලැබෙනවා. පුතාලට පුළුවන් අවංකව තමන්ගේ දැනුම මට්ටම චෙක් කරගන්න. තමන් අවංකව ලියන්න. මේ පේපර් එකට ලකුණු බිඳුවද ලකුණු 1ද 2ද 5ද 10ද කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. තමන්ගේ දැනුම තමන් ඉන්නේ කොතනද කියලා චෙක් කරගන්න විතරයි පුතේ මේ පේපර් එක. මේ පේපර් ලකුණු බිඳුව නම් පුතේ වඩා හොඳයි. ලකුණු 1 නම් වඩා හොඳයි. ලකුණු 2 3 4ද කිසිම ප්‍රශ්නයක් නැහැ. ලකුණු ගැන කිසිම ගැටලුවක් නැහැ පුතේ. වොරි වෙන්න එපා වගේ ලකුණ ගැන.
බින්දුවේ ඉන්න හිටියත් එක හිටියත් දෙක හිටියත් තුන හිටියත් උඹව ගොඩ දාන එක වගකීම පුතේ අපි බාර අරගෙන තියෙන්නේ. Okay. Now you have 10 minutes. විනාඩි 10න් හරියටම විනාඩි 10ක් ලැබෙනවා ඔබට. විනාඩි 10න් පස්සේ ඔයාගේ ආන්සර් ෂීට් එක ෆොටෝ එකක් ගහලා ආන්සර් ෂීට් එක ෆොටෝ එකක් ගහලා ඔයාලගේ ඔයා ඉන්න ගෲප් එකට සෙන්ඩ් කරන්න. ඔයාගේ නම ලියන්න උඩින් පුතාගේ නම ලියන්න. පාඨමාලාවට ලියාපදිංචි වෙලා ඉන්න දරුවන්ට පුළුවන් එයාගේ ලියාපදිංචි අංකත් ලියන්න. ලියාපදිංචි අංක නොලැබිච්ච අය ඉන්නවනම් ලියාපදිංචි වෙලා හෙට අනිවාර්යයෙන්ම පුතාලට ලියාපදිංචි අංක ලැබේවි. ඒ ගැන worry වෙන්න එපා. ලියාපදිංචි අංක නැති වෙච්ච අය ඉන්න පුළුවන්, හම්බෙච්ච නැති අය ඉන්න පුළුවන්. හරි විනාඩි 10ක් අරගෙන මේ ටික ලියලා පුතාගේ නම ලියන්න උඩින් අනිවාර්යයෙන්ම ලියාපදිංචි අංක ලැබිච්ච අය පාඨමාලාවට ලියාපදිංචි වුණ අයගේ ලියාපදිංචි අංක දාන්න. එහෙම ලැබිච්ච නැති අය ඉන්නව නම් worry වෙන්න එපා. ගැටලුවක් කරගන්න එපා පුතේ. විනාඩි 10න් පේපර් එක ලියලා ෆොටෝ එකක් දාන්න වගේ ගෲප් එකට ගෲප් එකේ chat එක ඕපන් කරලා තියෙන්නේ. පුතාලට පුළුවන් එකට වාගේ පිළිතුරු ප්‍රශ්න පත්‍රය පිළිතුරු පත්‍රය සබ්මිට් කරන්න. පාඨමාලාවට දැන් ලොග් වෙච්ච දරුවන්ට මේ නිවේදනය පුතේ පුතාලට ලබා දුන්නා මෙන්න මේ පේපර් එක ලියන්න විනාඩි 10ක කාල සීමාවක් දැන් විනාඩි 2ක් ගිහිල්ලා තියෙනවා විනාඩි 8ක් අරගෙන මේ පේපර් එක ලියලා ඔයාගේ WhatsApp එකට දාන්න පුළුවන් WhatsApp group එකට අප්ලෝඩ් කරන්න ඔයාගේ ආන්සර් ෂීට් එක මතක තියාගන්න ඔයාගේ නම ලියන්න ලියාපදිංචි වෙච්ච අය ලියාපදිංචි අංක ලැබුණු අය ලියාපදිංචි අංකය ලියන්නත් අමතක කරන්න එපා. විනාඩි 8ක කාලයක් තියෙන පුතේ මේ පේපර් එක ලියන්න. දන්නේ නැත්නම් මුකුත්ම දන්නේ නැති විදිහට ඉන්න ගැටලුවක් නැහැ කිසිම ගැටලුවක් නැහැ. දන්නේ නැති අයත් මේ ටික ලියන්න try කරන්න මොනවා හරි දන්න M visa හරි මොනවා හරි දාන්න try කරන්න. එහෙම දාලා පේපර් එක අපිට දාන්න. කිසිම ගැටලුවක් නැහැ පුතේ ඒක.
හරි පුතා පාඨමාලාවට දැන් සම්බන්ධ වෙච්ච අයට දෙන පණිවිඩයක් පුතේ අපි පුංචි පේපර් එකක් තිබ්බා ඔයාලගේ පුංචි පේපර් එකක් තිබුණා විනාඩි 10ක වගේ ෂෝට් එක්සෑම් එකක් ඔයාගේ දැනුම මට්ටම ඔයාටම චෙක් කරගන්න පුතාගේ දැනුම මට්ටම පුතාටම චෙක් කරගන්න පුංචි එක්සෑම් එකක් තිබ්බේ එක්සෑම් එකේ අවසන් විනාඩිය ගැටලුවක් නැහැ ස්ටුඩන්ට්ස්ලා දාලා තියෙන ගොඩක් දන්නේ එකයි ඒක දාලා තිනවා no problem තුනක් දන්නවා සර් තුනක් දාලා තිනවා no problem සමහර ඔක්කොම ලියන්න try කරලා තිනවා yes yes good ගොඩක් ලියන්න try කරලා තිනවා good හොඳයි හරි එහෙනම් අපි පේපර් එක ලියන්න දීපු කාල සීමාව අවසන් පුතේ පේපර් එක ලියන්න දීපු කාල සීමාව අවසන් දැන් පේපර් එක ලියන එක නවත්තලා හැමෝම ඒකේ ෆොටෝ එකක් ඔයාගේ නම ලියන්න ඒකේ ෆොටෝ එකක් පුතේ ඔයාගේ ඉන්න ගෲප් එකට දාන්න ගෲප් එකට සෙට් කරන්න ගෲප් එකේ chat එක ඕපන් කරලා තියෙන්නේ නම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න okay විනාඩියක් කාල සීමාවක් දෙන්නම් ලියපු පේපර් එක පැහැදිලිව ෆොටෝ එකක් දාන්න පුතේ පැහැදිලිව ෆොටෝ එකක් ගහලා WhatsApp group එකට අප්ලෝඩ් කරන්න WhatsApp group එකට දාන්න පුළුවන් දැන් පුතාලට messages හරි විනාඩියක් දෙන්න ඉක්මන් කරමු අපි හරි පුතේ එසේනම් මම හිතනවා පුතාලගේ පේපර් එක අප්ලෝඩ් කරන්න නැති කියලා ඔක්කොම හැමෝම ලියපු ප්‍රමාණය ලිව්වේ 1ද බිඳුවද no problem කිසිම ගැටලුවක් නැහැ ඒ පුතාගේ දැනුම මට්ටම පුතාගේ තමන්ගේ ලෙවල් එක තමන් මෙෂර් කරගන්නයි පුතා යන්නේ නිසා ගැටලුවක් නැහැ තමන්ගේ මට්ටම කොතන වුණත් තමන්ගේ ග්‍රැමර් කොච්චර හොඳ වුණත් ඒක ග්‍රැමර් මට්ටම හොඳ වුණා හෝ ග්‍රැමර් මට්ටම නරක වුණා හෝ කිසිම ප්‍රශ්නයක් නැහැ පුතේ ස්පෝකන් වලට ඒක අදාළ කරගන්න එපා මොකද පුතාලා දන්නවා ග්‍රැමර් පාර්ට් එක සහ ස්පෝකන් පාර්ට් එක කියන්නේ දෙකක් ඉංග්‍රීසි වලට O level වලට A තිබ්බත් සමහර දරුවෝ ඉන්නවා ඉංග්‍රීසි කතා කරගන්න බැරි ඒ අයට මොකද ග්‍රැමර් ප්‍රැක්ටිස් වුණාට පුතේ ඒක ස්පෝකන් වලට අදාළ නැහැ ඒක ස්පෝකන් වලට හොඳ වෙනම පාත් එකක් ග්‍රැමර් පාර්ට් එක වෙනම පාත් එකක් ස්පෝකන් පාර්ට් එක වෙනම පාත් එකක් සිංහලත් එහෙමනේ අපේ සිංහලෙදිත් එහෙමයි අපි ඉංග්‍රීසි සිංහල කතා කරලා තමයි ඉස්කෝලේ ගිහිල්ලා සිංහල ලියන්න ඉගෙන ගන්නේ අන්න ඒ වගේ තමයි ඒක නිසා පුතා මේක ලකුණු අඩු අය චුට්ටක්වත් වොරි වෙන්න එපා මේක ලියා ගන්න බැරි වෙච්ච අය පොඩ්ඩක්වත් වොරි වෙන්න එපා පාඨමාලාව අවසන් වෙද්දී පුතාලට තේරෙයි පාඨමාලාව අවසන් වෙද්දී මම ඉඳපු මට්ටම සහ දැන් ඉන්න මට්ටම ගැන පොඩි විශ්ලේෂණයක් කරන්න තමයි මේ පේපර් එක දුන්නේ පළවෙනි පේපර් එකේදී මට මෙන්න මෙච්චරයි ෆයිනල් පේපර් එකේදී වගේ ග්‍රැමර් ටෙස්ට් එකේදී මෙන්න මෙච්චරයි කියලා පුතාලටම ඔයාගෙම self evaluation එකක් කරගන්න පුළුවන් පුතාලට ඔයාගෙම සංසන්දනයක් කරගන්න පුළුවන් ඔයාලට නිසා අන්න ඒක නිසා තමයි මේ අද ලියපු පේපර් එක අනිවාර්යයෙන්ම අරගෙන තියන්න පැත්තකින් මොකද කෝස් එක අවසන් වෙද්දී පුතාලට පළවෙනි පේපර් එක සහ ෆයිනල් පේපර් එක සංසන්දනය කරලා බලන්න පුළුවන් ඔයා කොතනද ඉන්නේ කියලා ඒක බලා ගන්න පුළුවන් ඕකේ එසේනම් ලකුණු බිඳුවද 1ද 2ද 5ද 6ද 7ද කිසිම ගැටලුවක් නැහැ පුතේ අපි යමු අපේ කෝස් එකේ පාඨමාලාවේ ඉදිරි කොටසට අපි යනවා පුතේ වාගේ පේපර් එක සාකච්ඡා කරන්න හරිම සරල ප්‍රශ්න 10ක් දීලා තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන සරල ග්‍රැමර් වල ප්‍රශ්න 5ක් ප්‍රශ්න අහන විදියට ප්‍රශ්න 6ක් දීලා තියෙනවා හරිම සරල පේපර් එකක් ප්‍රශ්න පත්‍රයක් තමයි පුතාලට ලැබෙලා තියෙන්නේ. ඉතාමත්ම සරල. ග්‍රැමර් බේසික් ග්‍රැමර් වලින් තමයි පුතාලට මේ ලැබෙලා තින්නේ. අපි බලමු මේ ටිකේ ඔයාලගේ ආන්සර්ස් කොහමද කියලා.
පුතාලට පුළුවන් රතු පෑනක් කරන් ටික් එකක් දාගන්න පුතාගේ ලකුණු කොහොමද කියලා. හරි බලමු. මම මේව විග්‍රහ කරන්නේ නැහැ පුතේ. මේ හැම එකටම වෙන වෙනම පාඩම් තියෙනවා පුතාලට ඉදිරියට ඉගෙන ගන්නවා. ඒ අදාළ පාඩම් වලින් තමයි මේ ප්‍රශ්න දාලා තියෙන්නේ. පුතාලා ඉදිරියට ඉගෙන ගන්න පාඩම් 10කින් තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. ඒක නිසා මම මෙතන පාඩම ගන්නන්න යන්නේ නැහැ. පිළිතුර විතරයි ලබා දෙන්නේ. බලමු පළවෙනි එක. මේ ඉංග්‍රීසි පොත මගේ. This English book is mine. This English book is mine. ඔය ඉරි ගහපුවා පුතේ අනිවාර්යෙන්ම සඳහන් වෙන්න ඕනේ. අන්ඩර්ලයින් කරපුවා අනිවාර්යෙන්ම ඔයාගේ උත්තරේ තිබිය යුතුමයි. නැත්තම් වැරදි. අනිත් ඔක්කොම හරි ගිහිල්ලා ඔය ඉරි ගහපු එකක් හෝ වැරදුනොත් ඔයාගේ උත්තරේ වැරදි පුතා. This book is mine. Okay බලමු අපි ළඟට යමු. කමල් අපහාස කරගත්ත කමල්ටම. කමල් insulted himself. කමල් insulted himself. කමල් අපහාස කරගත්තා කමල්ටම. ඔහු පීස කාලා තියෙනවා ඊරෑ. ඔහු පීස කාලා තියෙනවා ඊරෑ. He has eaten pizza last night. He has eaten pizza last night. Yohani පාටියේ ඉඳීවි ඇය එක්ක. Yohani පාටියේ ඉඳීවි ඇය එක්ක. Yohani will be at the party with her. Yohani will be at the party with her. Yohaniට පුළුවන් වේවිද දක්ෂ ගායිකාවක් වෙන්න නුදුරේම. Yohaniට පුළුවන් වේවිද දක්ෂ ගායිකාවක් වෙන්න නුදුරේම. Will Yohani be able to be a clever singer sooner than later? Will එක පුතේ අපි ඉස්සරහින් තියන්න ඕනේ. Will Yohani be able to be a clever singer sooner than later? පුතාලා පොඩ්ඩක් චෙක් කරගන්න බලන්න ඔයාලගේ ආන්සර්ස් කොහමද කියලා. මේ highlight කරපු කොටස් අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ. underline කරපු කොටස් අනිවාර්යෙන්ම ඔයාගේ ආන්සර් ෂීට් එකේ තිබිය යුතුමයි. නැත්තම් වැරද්දක් දාන්න. පුතා තමන් අවංකව තමන්ගේ පේපර් එක චෙක් කරගමු. තමන් ඉන්න මට්ටම කොතනද කියලා බලාගෙන තමයි යන්නේ අපි. හරි බලමු අපි. කාගේ කොල්ලද මට චෝදනා කරන්නේ? කාගේ කොල්ලද මට චෝදනා කරන්නේ? හැමදාම කියන එක පුතේ මෙතන හැල්ලා තියෙනවා. පුතාලා ලියාගත්තා. හැමදාම කියන පොඩ අපි අයින් කරමු. කාගේ කොල්ලද මට චෝදනා කරන්නේ? කාගේ කොල්ලද කියන පුතේ අපි whose boy accuses me.
accuses me every day. Whose boy accuses me every day. බලන්න මේක පුතේ මේ විදිහටම තමයි ලියන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ මේක ලියන්න. Whose boy accuses me. accuse කියන චෝදනා කරනකොට ඒකට s එකක් එකතු වෙලා accuses me every day. ඔය විදිහටම ලියන්න ඕනේ පුතේ. හරි. 7 වෙනි එක මගේ මුහුණ මොන වගේද පේන්නේ? මගේ මුහුණ මොන වගේද පේන්නේ? යකෙක් වගේද? නැත්නම් කවුරු වගේද? ඉංග්‍රීසි ටීචර් නම් ඉස්කෝලේ කාලේදී ඉංග්‍රීසි ටීචර් පෙවුනේ යකෙක් වගේ නේද? ඉංග්‍රීසි පීරියඩ් එකේ වෙලාව යන්නෙත් නැහැ. ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරපු එකමයි කරේ අපි. ඇයි? ඉංග්‍රීසි නීරස වෙච්ච නිසා. පුතාට ඉංග්‍රීසි නීරස ඉංග්‍රීසි ඉතාමත්ම සරලව උගන්වන්න පුතේ ද සිලෝන් කින්ඩම් ඉංග්‍රීසි ඇකඩමි එකේ අපි මමත් සහ මගේ ආචාර්ය මණ්ඩලයත් සූදානම් වෙලා ඉන්නවා. ඉතාමත්ම සරලව උගන්වන්න. තාම උගන්වන්න පටන් ගත්තේ නැහැ අපි. අපි මේ පේපර් එක සාකච්ඡා කරපු ගමන් අද අපේ පාඩමට අපි ප්‍රවිෂ්ඨ වෙනවා. දැන් කොහොමද කියන්නේ මගේ මූණ මොන වගේද පේන්නේ? What does my face look like? What does my face look like? මගේ මූණ මොන වගේද පේන්නේ? What does my face look like? Number 8. ඔයා කවදා හරි ඔයා චීනේ ගිහිල්ලා තියෙනවද? කවදා හරි ඔයා චීනේ ගිහිල්ලා තියෙනවද? Have you ever been China? Have you ever been China? Okay, ඔය විදියට මෙන්න highlight කරපු underline කරපු පුතේ ඔය විදියටම තියෙන්න ඕනේ. කවුරු හරි උතන gone දාලා තියෙනවා නම් ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි. කියන්න ඕනේ මේක මේ විදියට have you ever been China? චීනේ ගිහිල්ලා තියෙනවද? කවදා හරි ඔයා චීනේ ගිහිල්ලා තියෙනවද? Okay, next one. එල්පිටිය සිට කොළඹට කොපමණ දුරද? How far is it from Alpitiya to Colombo? How far is it from Alpitiya to Colombo? Okay, number 10. Number 10. ජනාධිපතිතුමා පැමිණෙන්න කොච්චර වෙලා ගත වේවිද? නැත්නම් ජනාධිපතිතුමා පැමිණෙන්න කොච්චර වෙලා ගත වේවිද? Yes. අප කියනවා how long will president take to arrive? How long will president take to arrive? සාමාන්‍ය president කෙනෙක් එනවට අපි come කියලා කියන්නේ නැහැ. Okay? කවුරු හරි අනිත් ටික ඔක්කොම හරි වෙලා arrive කියන එකට come කියලා දාලා තිබ්බොත් ඒක ගැටලුවක් නැහැ. හැබැයි අනිත් ටික takes තියෙන්න ඕනේ, take තියෙන්න ඕනේ, will අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. How long will president take to arrive? Arrive සම්ප්‍රාප්ත වෙන්න, ළඟා වෙන්න, පැමිණෙන්න, එන්න. Okay? Good. අපි බලමු එහෙනම් පුතාලගේ කොහොමද ලකුණු කියලා. පුතාලගේ ලකුණු කොහොමද කියලා. හරි පුතාලගේ ලකුණු පොඩි මැසේජ් එකක් දාන්න බලන්න කොහොමද 10න් පුතාලගේ ලකුණු කොච්චරද? අලගේ පේපර්ස් අපි ගාව තියෙනවා. පේපර්ස් ටීචර්ස්ලා බලාවි. ඒ වගේම ඔයා එක්සැමිනර් කෙනෙක් විදියට ඔයා බලපු පේපර් එකේ තමන්ගේ පේපර් එකේ ලකුණු 10න් කීයද? පොඩි ටෙක්ස්ට් එකක් දාන්න. yes. පහක් දන්නේ නැහැ. 10න් 1යි, 10න් 3යි, 10න් 0යි, 10න් 1යි. yes. ඒ අවංකත්වයට ස්තුතියි. no problem. ගැටලුවක් නැහැ. 10න් 1ද 0ද no problem. කිසිම ගැටලුවක් නැහැ. සමහරව අඬන මුණු දාලා තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ ආදරණීය දුවේ පුතේ. ඔබ ඉංග්‍රීසි ඉගෙන ගන්න ආවේ, ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න ආවේ. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. ඔබගේ සිහිනය සැබෑ කරන්නට, ඔබගේ ඉංග්‍රීසි කතා කිරීමේ සිහිනය සැබෑ කරන්නට අපි සූදානම්. අපට අවශ්‍ය වුණේ පුතේ ඔයා ඉන්න මට්ටම. yes, අඬන මුහුණු දාලා තිනවා, එපා වෙච්ච මුහුණු දාලා තිනවා. කිසිම ගැටලුවක් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. ඒ සම්බන්ධයෙන් ඔබ අද තීරණය කරන්න, ඔබ The Ceylon Kingdom English Academy එක ගැන විශ්වාස කළා. ඒ විශ්වාසය අපි ඉදිරියට රකින්නවා. ඔබට පාඨමාලාව අවසානයේදී අනිවාර්යයෙන්ම ලැබෙන පේපර් එකට ප්‍රශ්න 40ක් හෝ 50ක් මේ වගේ ලැබෙන පේපර් එකට ලකුණු ඉහළ ලකුණු ප්‍රතිශතයකට අරන් යනවා කියලා අපි පොරොන්දු වෙනවා. මොකද
අපි උගන්වන්නේ පුතේ හරිම සරල ක්‍රමයකට ඉංග්‍රීසි එපා වෙච්ච උන්ට ඉංග්‍රීසි එපා වෙලා තිත්ත වෙලා චාටර් වෙලා කැම්පස් එකේදී ඉංග්‍රීසි ලෙක්චර් එක කට් කරපු ඉස්කෝලේදී ඉංග්‍රීසි මිස් දෙවද්දි දුවපු ඔෆිස් එකේදී ඉංග්‍රීසියෙන් කෝල් එකක් ආවම පස්සේ අපි පැත්තකට දුවපු පැත්තක අයින් කරපු හෙලෝ හෙලෝ කියලා කට් කරලා පැත්තකට දාපු ඔෆිස් එකේදී චාටර් වෙච්ච කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කරනකොට අපි මිස් වෙච්ච එහෙමයි අපි ගොඩක් ඉන්නවා. අන්න ඒ වගේ දරුවන්ට පුතේ අපි පාර කියලා දෙනවා. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ පුතාගේ දැනුම මට්ටම 0 හෝ 1 හෝ 2 0 1 2 කියන්නේ පුතේ හොඳ දැනුම මට්ටමක් කියලා මම විශ්වාස කරනවා. අපේ පාඨමාලාව ඉතාමත්ම සරලව පටන් ගන්නෙ. පුතේ අවද අපිත් එක්ක ඉන්න මම හඳුන්වා දෙන්න අපිත් එක්ක ඉන්න ටීචර් කෙනෙක් අපේ නේවාසික ඉංග්‍රීසි පාඨමාලාවක් දින 14ක දින 21 අපි නේවාසික පාඨමාලාව තියෙනවා පුතේ. පළවෙනි මේ උගන්වුම් රටාවත් එක්ක පළවෙනි පේපර් එකට ලකුණු 0යි ෆයිනල් එක්සෑම් එකට ලකුණු 93යි හොඳම ස්පීකර් ඒ බැජ් එකේ හොඳම ස්පීකර් අපිත් එක්ක ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් විදියට ඉගෙනගෙන ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමා කරලා ඉංග්‍රීසි ඩිප්ලෝමාව හදාරන ගමන් දැන් අපිත් එක්ක ඇසිස්ටන්ට් ටීචර් කෙනෙක් විදියට වැඩ කටයුතු කරනවා. ඒක නිසා වොරි වෙන්න එපා ඔයාගේ මට්ටම ගැන අනිවාර්යයෙන්ම ද සිලෝන් කින්ඩම් ඉංග්‍රීසි අකාඩමි එක ගැන ඔබ විශ්වාස කළා. ඔය පේපර් එක පුතේ රත්තරන් වටින පේපර් එකක් වේවි. ඔක පොඩ්ඩක් හොඳ පරිස්සම් ඇති තැනක තියාගන්න. පුතාලා ඊටාත්ම කෙටි කාලයකින් ඊටාත්ම ලස්සන ක්‍රමවේදයක් ඔස්සේ එපා වෙච්ච ඉංග්‍රීසි ලස්සනට උගන්වනවා පුතේ. ආයෙම ඉංග්‍රීසි පන්ති නොයන්න තිතටම ඉංග්‍රීසි උගන්වනවා. තිතටම ඉංග්‍රීසි උගන්වන එක නිසා වොරි වෙන්න එපා. එහෙනම් අපි අපේ ඔයාගේ දැනුම මට්ටම චෙක් කරගත්ත පුතාගේ දැනුම මට්ටම චෙක් කරගත්තා. අපි මෙතන ලකුණු 5ට වඩා තියෙන්නේ එක්කෙනයි ලකුණු වැඩිම ලකුණු 6ක්. ඕකේ ඒක නිසා අපි එක දරුවයි ඉන්නේ. no problem පුතා. ඔයාගේ ස්පෝකන් මට්ටම අපි දිනු කරලා දෙන්න පුළුවන් ග්‍රාමර් දැනුම තිබ්බට එකම දරුවයි ඉන්නේ ලකුණු 5ට වඩා. ඉතින් ඒ දරුවටත් ස්පෝකන් ග්‍රාමර් දැනගත්තට අපි ස්පෝකන් ටික කොට දාලා දෙන්න. අපි බැඳී ඉන්නවා පුතේ. ග්‍රාමර් ටිකත්. හරි. ඒ වගේම පුතාලට කිව්වා අපි මේක 2-in-1 කෝස් එකක්. ස්පෝකන් ගොඩ දාන ගමන් වාගේ ග්‍රාමර් ටිකත් ගොඩ දාලා දෙනවා කියලා. එහෙනම් අපි ආරම්භ කරනවා අද අපේ ඔයගොල්ලෝගේ සිලබස් එකේ හැටියට අපි ඔරියන්ටේෂන් එකේදී කිව්වා විදියටම අපේ සිලබස් එකේ පළවෙනි පාඩම helping verbs අපි පුතාලා ඔරියන්ටේෂන් එකේදී දැක්ක අපේ ෂෙඩියුල් එක ඔරියන්ටේෂන් එකේ අපි කිව්වා පළවෙනි පාඩම විදියට අපි උගන්වන්නේ helping verbs. එහෙනම් අපි අද අපේ පාඩමට අපි යනවා ආරම්භ කරන්න helping verbs. එහෙනම් පුතාලා මාතෘකාව ලියා ගන්න. උපකාරක ක්‍රියාපද මාතෘකාව තමයි පුතේ helping verbs උපකාරක ක්‍රියාපද. හරි පුතා පාඩම පටන් ගන්න යන්නේ උපකාරක ක්‍රියාපද තමයි අපේ පාඩම. මගේ ආදරණීය දරුවෝ ටික පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා ලකුණු 1යිද 2යිද 0යිද කියලා. ඔය පේපර් එකට ලකුණු පේපර් එකේ ප්‍රශ්න 10 පුතේ පාඩම් 10ක කවර් වෙනවා. ඔය පාඩම් අනිවාර්යයෙන්ම ඉතාමත්ම ළඟදිම තව සති 3කින් විතර 3කින් විතර ආයෙත් එක්සෑම් එකක් තියෙනවා. අද පළවෙනි දවසේ 12 වෙනි දේශනෙන් පස්සේ වඩා එක්සෑම් එකක් තියෙනවා. අනිවාර්යෙන් අපි පොරොන්දු වෙනවා පුතාලා සියලු දෙනාටම හොඳ ලකුණු මට්ටමක් ග්‍රැමර් පේපර් එකට අරගෙන දෙන්න. පුතේ පළවෙනි ස්ටෙප් එක තමයි අමාරු හැමදේම පළවෙනි දේ අමාරුයි නේද? කියනවනේ නේද? පළවෙනි කැලලක් දාගන්න පොඩ්ඩක් අමාරුයි නේද? එහෙම කියනවනේ නේ. පීලුවට වගේ යාළුවෝ කතා කරනව නේද? හැමදේම පළවෙනි වැඩේ අමාරුයි. බිස්නස් එකක් පටන් ගද්දිත් පළවෙනි වැඩේ අමාරුයි. කසාද වදින්නෙත් එහෙම තමයි නේද? okay no problem. හරි. පුතේ පළවෙනි දේ හැම දෙයක්ම අමාරුයි. පළවෙනි ස්ටෙප් එක. ඉංග්‍රීසි වලත් පුතේ එහෙමයි. පුතේ මේ පළවෙනි ස්ටෙප් එක පැනගත්තොත් පුතේ ඊළඟ ස්ටෙප් පුතේ වඩ තනියෙන් පැනගෙන යන්න පුළුවන්. බලන්න පුතේ මේ පළවෙනි ස්ටෙප් එක ෆස්ට් ස්ටෙප් එක ඔයාගේ උසට වඩා දෙගුණයකටත් වඩා චුට්ටක් උසයි. එතකොට මෙන්න මේ අපි කරන්නේ මේ පාඨමාලාවේ දින මාස දෙකෙන් මේ පළවෙනි ස්ටෙප් එක අරගෙන වාට දෙනවා. උස්සලා අපි උඩින් තියනවා. එතකොට පුළුවන් පුතේ වාට මේ වැඩේ කරගන්න. ගොඩක් අපේ දරුවෝ මේ මට්ටම අද ඉතාමත්ම සරල පාඩමකින් මේ කෝස් එක පටන් ගත්තට මේ දේශන 25 අවසන් වෙද්දී පුතාගේ දේශන 25ම අවසන් වෙද්දී මේ පාඨමාලාවේ ඔයා ඩිප්ලෝමා එකකට ආසන්න මට්ටමට පුතේ අපි අරගෙන යනවා. ඩිප්ලෝමා එකක ආසන්න මට්ටමට අරගෙන යනවා. මොකද මේ දවස්වල අපේ පහුගිය පාඨමාලාවේ ළමයි ඔන්ලයින් ඩිප්ලෝමාස් කරනවා
සර් මට ඔයා උගන්වපු දේවල් නිසා ඩිප්ලෝමා එක සර් නියමටම තේරෙනවා සර්. බොහොම ස්තුතියි ගොඩක් පිං. එනිසා පුතේ මේ දේශනේ මේ පාඨමාලාව ඩිප්ලෝමා එක මට්ටම ආසන්න මට්ටමට අපි අරගෙන වාගේ දැනුම කෙලින්ම ඉංග්‍රීසි පන්ති යන අවශ්‍ය නැහැ. මේ කෝස් එක හරියට කරගත්තොත් පුතාලා ආයෙ ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි පන්ති යන අවශ්‍ය නැහැ. කරනවා නම් කරන්න ඕනේ පුතේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකක් විතරමයි. අද මේ විදිහට පුතාට පොරොන්දු වෙනවා අපි අනිවාර්යයෙන් මේ මට්ටමට අරගෙන යනවා කියලා. එහෙනම් අපේ පාඩම helping verbs. අපේ පාඩම තමයි පුතේ helping verbs. උපකාරක ක්‍රියාපද. උපකාරක ක්‍රියාපද. ඔයාලට කියනවා පුතේ තව එකක් be verbs කියලාත් කියනවා. මොකද්ද? be verbs කියලාත් කියනවා. මම හිතන්නේ බෝඩ් එකේ ලියනවා පැහැදිලි ඇති. be verbs කියලාත් කියනවා පුතේ. helping verbs be verb. පුතේ help කියන්නේ මොකක්ද? උපකාර කරනවා, උදව් කරනවා. මේ වගේ දේවල් නේද? ඔව්. එතකොට ing දානවා අපි උපකාර කිරීම, උදව් කිරීම. verbs කියන්නේ පුතේ ක්‍රියාපදවලට නේද? verbs කියන්නේ කනවා, බොනවා, නානවා, දුවනවා, සෙල්ලම් කරනවා, අඬනවා, ගහ ගන්නවා, අකුරු ලියනවා, ඉගෙන ගන්නවා, කතා කරනවා. verbs කියන්නේ ඒවා ක්‍රියාපද. අපි දන්නවා පුතේ ඒවා. හැබැයි ඒකට helping verbs කියන්නේ මොකද්ද මගේ අත්තරම් පුතේ? උදව් කරන ක්‍රියාපද. මොනවාද? help verbs, helping verbs උදව් කරන ක්‍රියාපද. අපි කියනවා පුතේ උපකාරක ක්‍රියාපද. උපකාරක ක්‍රියාපද. ඇයි උපකාරක ක්‍රියාපද භාවිතා කරන්නේ? ඇයි? Why we use helping verbs and what? ඇයි අපි උපකාරක ක්‍රියාපද භාවිතා කරන්නේ? ඒ වගේම උපකාරක ක්‍රියාපද කියන්නේ මොනවද කියලා අපි ඔන්න මුලින්ම ඉගෙන ගන්න යනවා. පුතේ උපකාරක ක්‍රියාපද මේ උපකාරක ක්‍රියාපද කොහොමද භාවිතා කරන්න කලින් මම කියන්නම්කෝ උපකාරක ක්‍රියාපද කියලා කියන්නේ මොනවද කියලා. පුතේ උපකාරක ක්‍රියාපද කියලා කියන්නේ පුතේ ඔයා යම්කිසි දෙයක් කතා කරද්දී ක්‍රියාපදයක් නැති අවස්ථාවකදී ඒ වෙනුවට ගන්නවා ක්‍රියාපදයක් නැතුව අපේ වාක්‍ය ලියන්න බෑ. හැබැයි ඔයා කතා කරන වාක්‍යයේ ක්‍රියාපදයක් නැත්තම් අපි ගන්න ඕනේ පුතේ උපකාරක ක්‍රියාපදයක්. එතන මම කියනවා ඔන්න සර් පොඩ්ඩක් උසයි නේද? සර් පොඩ්ඩක් ඉන්නව නිකන් දිගා වගේ. සර් පොඩ්ඩක් උසයි. එහෙනම් ඔයා කියනවා අපේ සර් උසයි. දුලාන් සර් උසයි කියලා කියනවා. ක්‍රියාපදයක් තියෙනවද මගේ අතරම් පුතේ එතන? උසයි. දුලාන් සර් උසයි. ක්‍රියාපදයක් නැහැ. මම බත් කනවා කිව්වොත් කනවා ක්‍රියාපදයක් තියෙනවා. මම නානවා කිව්වොත් ක්‍රියාපදයක් තියෙනවා. මොකද්ද? නානවා. හැබැයි දුලාන් සර් උසයි කියවම ක්‍රියාපදයක් නැහැ. අපේ ගුරුතුමා හොඳ ගුරුවරයෙක්. හොඳ ගුරුවරයෙක් ක්‍රියාපදයක් නැහැ. මගේ ගෑනු ළමයා ලස්සනයි. මගේ කෑල්ල ලස්සනයි කියලා කියනවා නේද? කොල්ලෝ කියනවනේ නේ. කෑල්ල ලස්සනයි මචං. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. මගේ අම්මා කරුණාවන්තයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. මගේ මහත්තයා දෙවියෙක් වගේ නේද? මගේ මහත්තයා දෙවියෙක් වගේ. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. ක්‍රියාපද නැහැ. එහෙනම් පුතේ ක්‍රියාපද නැත්තම් කොහොමද අපි වාක්‍ය ලියන්නේ? වාක්‍ය කතා කරන්නේ, වාක්‍ය හදන්නේ? වාක්‍ය පුතේ ක්‍රියාපද නැත්තම් තමයි පුතේ අපි උපකාරක ක්‍රියාපද ගන්නෙ. ඔයා කතා කරන වාක්‍යයේ ක්‍රියාපදයක් නොමැතිනම් උපකාරක ක්‍රියාපද දානවා. හරි. එහෙනම් ඔන්න තියෙනවා am is are was were will be නේද? මොකද්ද? am is are was were will be. හරිද මං කියන දේවල්? මොකද්ද ඔකට කියනවා නිකන් අර මොකද්ද එකකට ගහනවා වගේ කිව්වොත් මම මොකද්ද ඒක කියන්න යන්නේ නැහැ. බලමු කොහොමද මේක කියන්නේ කියලා. am ගානේ නැහැ පුතේ මේක. am is are was ගානේ නැහැ. අපි ලංකාවේ මේක ගොඩාක් අය කියන්නේ පුතේ මේක was කියලා. was සම්පූර්ණයෙන් වැරදි පුතේ. සම්පූර්ණයෙන් කැතයි. පට්ටපල් කැතයි. පුතේ උඹලා ආයි කවදාවත් මේක was කියලා කියන්න නම් එපා. I was there. was නෙමෙයි පුතේ මේක was. මොකක්ද? was. ඔළුවේ තියෙන කුණු ගොඩ අයින් කරගන්න පුතේ. මෙච්චර කල් පුරුදුනේ was කියලානේ. අදින් පස්සේ මේක was කියන්නේ නැහැ. was කිව්වොත් පුතේ උඹලා නිකන් 1700 1900 ගණන් වල ආච්චිලා සීයලා වගේ වෙනවා. ඇච්චම් කුඩලිගම
ඇච් අකුරක් තියෙනවද ඉංග්‍රීසියේ? ඇච් අකුරක් තියෙනවද ඉංග්‍රීසියේ? නෑ. ඒකේ තියෙන එච් අකුරක් තියෙන. ඇච් අකුරක් නෑ. SWRD බණ්ඩාරනායක. S කියලා ඉංග්‍රීසි අකුරක් තියෙනවද? එහෙම එකක් නෑ. S එක තමයි තියෙන්නේ. ඒ වගේම බලත් වයසක ආච්චිලා වෙන්න එපා. වයසක ආච්චිලා වෙන්න එපා. අනිවාර්යයෙන්ම මේක was නෙවෙයි was. Don't forget it. Keep it on your mind. Don't use it again. Don't pronounce again as a was. It must be was. Bus wage. Was. Okay. Another one. Verb. Another one. Verb. Last one will be. Last one will be. Amiza will be. Amiza will be. Okay. හරිම සරල පාඩමක් පුතේ. හරිම සරල පාඩමින් අපි පටන් ගන්න මේකයි. තාමත්ම සරලයි. සරල මට්ටමේ සිට පළවෙනි දවසේ ඉඳන් 25 වෙනි දේශන 25ක් තියෙනවා පුතේ අපේ. දේශන 25ක් තියෙනවා 25 වෙනි දේශනයේදී ඔයා තාමත් මිහිල මට්ටමකට අපි අරගෙන යනවා. Not only grammar but also speaking. We will show the path. Not only speak English, and we will show the path to how to write English, and also the way of we will show the path of the speaking. Therefore, don't worry about that. හරි බලන්න පුතේ m භාවිතා කරනවා. m භාවිතා කරනවා. m යන්නේ පුතේ i එක්ක. m යන්නේ පුතේ i එක්ක. m හරිම ආත්මාර්ථකාමී. ඉංග්‍රීසි භාෂාවේ පුතේ i කියන කෙනා හරිම ආත්මාර්ථකාමී. Okay පුතා වැස්ස නිසා ට්‍රබල් තියෙන ගැටලුවක් නෑ. අපි රෙකෝඩින් එක අදරාම පුතාට ලබා දෙනවා. කිසිම ගැටලුවක් නැහැ. හරි. ඔන්න බලන්න මගේ අත්තරම් පුතේ. ඔන්න බලන්න මේ m ඉන්නවනේ. m යන්නේ පුතේ i එක්ක විතරමයි නේද? m යන්නේ i එක්ක විතරමයි. m යන්නේ i එක්ක විතරමයි. ඒක නිසා මගේ අත්තරම් පුතේ මේ i කියන කෙනා හරිම ආත්මාර්ථකාමී කෙනෙක්. i කියන කෙනා ඉංග්‍රීසි භාෂාවේ ආත්මාර්ථකාමී. ඔයත් ටිකක් ආත්මාර්ථකාමී නේද? ඔව් අපි ආත්මාර්ථකාමී. අපි විතරක් නෙවෙයි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් මහම්මද් අද නබිතුමාගේ උපන්දිනය අද උන්වහන්සේලාත් ආත්මාර්ථකාමී. මොකද උන්වහන්සේලා සත්‍ය සොයාගෙන තමයි සත්‍ය දේශනා කරේ. එහෙනම් අපි කියන පුතේ i කියන කෙනා හරිම ආත්මාර්ථකාමී. වාසි විදියට හැරෙනවා. වාසි විදියට මෙයා ක්‍රියාත්මක වෙනවා පුතේ. මු පට්ට ආත්මාර්ථකාමී i කියන කෙනා. තේරෙයි ඉස්සරහට. ඇයි? මු වාසි විදියට හැරෙනවා. එහෙනම් i එක්ක යන්නේ පුතේ am කියන උපකාරක ක්‍රියාපදේ විතරයි. හැබැයි පුතේ මේ am යන්නේ ඇයි? ක්‍රියාපදයක වාක්‍යයේ ක්‍රියාපදයක් නැති විට. මම කියනවා උසයි ක්‍රියාපදයක් නැහැ. එතකොට ක්‍රියාපදයක් නැති නිසා ක්‍රියාපදයක් නැති හින්දා අපි ගන්නවා am කියන එක. ක්‍රියාපදයක් නැති හින්දා. හැබැයි සමහරු කියනවා මෙන්න මෙහි විදියට. දැන් මම යනවා කිව්වන් පස්සේ සමහරු කියනවා මම යනවා කියලා කිව්වන් පස්සේ ඒගොල්ලෝ කියනවා මෙන්න මෙහෙම. I am go. සම්පූර්ණයෙන්ම වැරදි. I am go කියන්න බෑ පුතේ. ඇයි? go කියන්නේ ක්‍රියාපදයක්. go කියද්දි ආයි මේ උපකාරක ක්‍රියාපදේ දාන්න බෑ. මේක මෙහෙම ලියන්න බෑ. මේක සම්පූර්ණයෙන් වැරදි. හැබැයි අපිට පොඩි කාලේ ඉඳන් උගන්වලා තිනවා I කොතනද? am මෙතන. I කොතනද? I එක්ක යන්නේ කවුද? am. එහෙනම් පුතේ ඔළුවේ තියෙන කුණු කොට අයින් කරගන්න. එහෙම නැත්නම් ඔබට ඉංග්‍රීසි කතා කරන්නවත් ලියන්නවත් බෑ. මොකද්ද කුණු කොට? I එක්ක am යනවා කියන නීතිය ඔළුවෙන් අයින් කරගන්න. I එක්ක am යන්නේ මොකක්ද පුතේ? ක්‍රියාපදයක් නැති වෙලාවට උදව් කරන්න. මොකද්ද? ක්‍රියාපදයක් නැති වෙලාවට උපකාර කරන්න විතරයි. එහෙනම් මෙතන I am go කියන්න පුළුවන්ද? සම්පූර්ණයෙන් වැරදි. ඒක වෙන්න ඕනේ I go. I am go කියන්න පුළුවන්ද? බෑ. ඇයි? go කියන ක්‍රියාපදයක් තියෙනවා. ක්‍රියාපදයක් නැති වෙලාවට සපෝට් කරන්න තමයි පුතේ am භාවිතා කරන. මම උසයි. I'm tall. මම ලස්සනයි. I'm handsome. I am handsome කියන්නේ නැහැ පුතේ. අපි කැතයි. I am tall කියන්නේ නැහැ. I am tall කියන්නේ නැහැ. ඒක කැතයි. I'm tall. I am අපි කියන පුතේ am. I am
පුතේ මේක මෙන්න මේ විදිහටයි කියන්නේ. I am කියනවා ගොඩක් අය. I'm කියනවා ගොඩක් අය. මේක පුතේ හැබැයි ලස්සන ප්‍රොනවුන්ස් කරද්දී ප්‍රොනන්සියේෂන් මේ විදිහටයි. මම දුලාන් පින්නදුව. මම කියනවා I am දුලාන් පින්නදුව. no problem. මම කියනවා මේ විදිහට I'm දුලාන් පින්නදුව. I'm දුලාන් පින්නදුව. ඒකත් no problem. හැබැයි ලස්සනට කියනකොට පුතේ ඔයාලට කියන්න පුළුවන් I'm දුලාන් පින්නදුව. I'm දුලාන් පින්නදුව. I'm ලස්සනයි යා. I'm එක. I'm දුලාන් පින්නදුව. අපි ඉස්සරහට මේක ඉගෙන ගන්නවා පුතේ. හරි. ඕකේ. යමු අපි ස්ලයිඩ් එකට. එහෙනම් පුතේ මොනවාද ක්‍රියාපද? මොනවාද උපකාරක ක්‍රියාපද? am is are am is are was were will be. I භාවිතා කරනවා. I භාවිතා කර I හරිම ආත්මාත්මකාමී කියලා මම කිව්වා. I හරිම ආත්මාර්ථකාමී. I යන්නේ am එක්ක. වර්තමාන කාලය am is are. වර්තමාන කාලේ is are. අතීත කාලෙදී was were. අනාගත කාලෙදී will be. අනාගත කාලෙදී will be අපි පාවිච්චි කරනවා. ඕකේ. එහෙනම් අපි යමු පුතේ. අපි බලමු අපි ඉංග්‍රීසි භාෂාවේ කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය ගොඩනගන විදිය බලමු අපි මුලින්ම. පුතේ ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය ගොඩනගද්දී ගොඩනගන විට පද ගලපන්න ඕන ක්‍රමයක් තියෙනවා. පද ගලපන්න ඕන ක්‍රමයක් තියෙනවා. බලන්න පුතේ. මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඒක අපි මේ විදිහට ගලපුවොත් සිංහල විදිහට කිව්වොත් මම කියන්නේ I, ඉංග්‍රීසි කියන්නේ English, learn ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන්නේ learn. I English learn. එහෙම කියන්න බෑ. සිංහල ක්‍රමයට ලියන්න බෑ. I English learn කියලා කියන්න බෑ. ඒක පුතේ අපි මේක මෙන්න මේ විදිහටයි අපි භාවිතා කරන්නේ. මුලින්ම I subject එක ක්‍රියාව කරන කෙනා subject එක දෙවෙනුවට දාන්නේ පුතේ ක්‍රියාපදය. මුලින්ම කරන කෙනා ඊළඟට දාන්නේ ක්‍රියාපදය. හැබැයි සිංහලෙදී එහෙම නෙවෙයි. මුලින් මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මුලින්ම මම ඉංග්‍රීසි කරන දේ ඊට පස්සේ තමයි ක්‍රියාපදය. ක්‍රියාපදයේ අන්තිම මම බත් කනවා. කරන දේ අන්තිමට එන්නේ සිංහල වල. හැබැයි ඉංග්‍රීසි වල පුතේ කරන දේ දෙවෙනියට එන්න ඕනේ. එහෙනම් මොකද කරන කෙනා ගාවටම තමයි කරන දේ ඉංග්‍රීසියෙන් එන්න ඕනේ. එහෙනම් මොකද පුතේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. I learn English. නම් පුතේ ඉංග්‍රීසි භාෂාවේ පද ගලපන්න ඕන සූත්‍රය ඔයාලා දන්නවා. SVO ක්‍රමයට තමයි subject එක ක්‍රියාව කරන කෙනා object verb එක ඊළඟට object එක ඒ කියන්නේ කර්තෘ මුලින්ම subject එක මුලින්ම ඊළඟට දෙවෙනියට ක්‍රියාපදය ඊළඟට object එක කර්තෘ ක්‍රියාපදය ඊළඟට කර්මය ඕකේ ඊළඟට පුතේ අපි දාන්න පුළුවන් ඉතිරියක් තියෙනවා නම් මොන හරි වාක්‍යයේ ඉතිරියක් තියෙනවා අපි rest එක කියලා එකක් දානවා මේ තියෙන rest එකක් දාන්න පුළුවන් මෙන්න මේ විදියට ඕකේ rest එකක් මේ විදියට අපිට පාවිච්චි කරන්න පුළුවන් හරි එහෙනම් subject එක object එක r එක subject එක object එක verb එක rest එක ඔය විදියට තමයි සූත්‍රය භාවිතා වෙන්නේ. හරි. පුතේ මේ ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදේ තමයි අතිශය වැදගත්. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදේ තමයි අතිශය වැදගත්. මොකද අපිට ගොඩාක් වෙලාවට වරදින්නේ මේ ක්‍රියාපදේ. ක්‍රියාපදේ පුතේ ක්‍රියාපදේ විහිදෙන අවස්ථා ගොඩක් තියෙනවා. එතන මෙන්න මේ වාක්‍ය ලියද්දී හෝ වාක්‍ය කතා කරද්දී ඔයාට මේ ක්‍රියාපදයේ භාවිතය හරියට ඉගෙන ගන්න පුළුවන් නම් පුතේ ඉංග්‍රීසි කතා කරන එක හරිම ලේසි. මොකද්ද? ඔයාට ඉංග්‍රීසි කතා කරද්දී හරි ලියද්දී මේ වාක්‍යයේ ක්‍රියාව හසුරව ගන්න පුළුවන් නම් පුතේ ඉංග්‍රීසි ලියන්නත් ඉංග්‍රීසි කතා කරන්නත් හරිම ලේසි. බලමු අපි මේ ක්‍රියාපදයේ කොච්චර දිරට වෙනස් වෙනවද කියලා. මම ඔන්න අරන් තියෙනවා එක එක්සැම්පල් එකක්. කනවා කියන එක්සැම්පල් එක. කනවා කියන එක්සැම්පල් එක අපි අරගෙන තිනවා. කනවා කියන්නේ eat. බලන්න පුතේ මේ වාක්‍යයේ මේ ක්‍රියාපදය මේ verb එක කොච්චර වෙනස් වෙනවද කියලා. ඔයා ක්‍රියාපදයේ වාක්‍ය ඉංග්‍රීසි කතා කරද්දී ක්‍රියාපදය හරියට පාවිච්චි කරන්න පුළුවන් නම් while speaking if you can use your verbs exactly or correctly you can speak and you can write English because that's the point. If you can manage your verbs
that's the point. Then you can speak and you can write English. Your grammar will be okay. ඒක නිසා අපි grammar එක දන්නවා. grammar එකට වැරදින්නේ පුතේ ක්‍රියාපදේ. බලන්න ක්‍රියාපදයේ අවස්ථා කොච්චර තියෙනවද මෙතන. බලන්නකෝ. කනවා, කෑවා, කාලා, කාලා තියේවි, කන්න ඉන්නේ, කන්න හිටියේ, කන්න යන්නේ, කන්න ගියේ, කන්න පුළුවන් වුණා, කන්න පුළුවන් වේවි, කන්න ඉඩ තියෙනවා, කන්න ඕනේ, කන්නම ඕනේ. කමින් ඉන්නවා, කන්න වෙනවා, කන්න වුණා, කන්න සිද්ධ වේවි. කෑවේ අපරාධේ, කන්න හැකියාව තියෙනවා, කන්න හැකි වුණා, කන්න හැකියාව ලැබේවි. බලන්නකෝ පුතේ මේ තව තියෙනවා මම එක්සැම්පල් කිහිපයක් විතරයි ගත්තේ. මේ කනවා කියන ක්‍රියාපදේ කොච්චර අපි සිංහලෙන් වර්ණනගෙනවද? පුතේ ඔන්න ඔය ටික ඉංග්‍රීසියෙන් උතුවා හරියට අල්ලගත්තොත් ඕක තමයි ඉංග්‍රීසි කතා කරනවා කියලා කියන්නේ. මේක මහා ලොකු දෙයක් නෙවෙයි. මහා ගැඹුරු දෙයක් නෙවෙයි. මේක ග්‍රීක් නෙවෙයි. මම පළවෙනි දවසෙත් කිව්වා. මේක එවරස්ට් එක නෙවෙයි. මේක ග්‍රීක් ලැන්ග්වේජ් එක නෙවෙයි. English is very easy language in the world. That's why we known as a English as a international language. So guys, English is not difficult language. English is very easy language. Don't be worried. Without hesitation, learn English. By native. සැකයකින් තොරව බයකින් තොරව ඉංග්‍රීසි ඉගෙන ගන්න. Because we have a small part. We have a very simple path to teach you how to speak English. We will show the path. We will show the path how to speak English. So guys, don't get afraid. Don't be worried. Worry වෙන්න එපා. ගැටලුවක් ඇති කරගන්න එපා පුතේ. හරිම සරල ක්‍රමවේදකින් අපි පුතාලට ඉංග්‍රීසි උගන්වනවා. හරි. මෙන්න මේ ක්‍රියාපදය හසුර ගන්න පුළුවන් නම් පුතේ වඩා ගැටලුවක් නැහැනේ. එහෙනම් අපි මේ ක්‍රියාපදේ මෙන්න මේ ක්‍රියාපදෙන්නේ අපිට වරදින්නේ. එහෙනම් ක්‍රියාපදේ වරදින හින්දා පුතේ ඒ වරදින එක නවත්ව ගන්න අපි පොඩි මැජික් එකක් දෙනවා. පොඩි මැජික් එකක් දෙනවා. කාටද මැජික් එකක් පෙන්වන්නේ අපි? ක්‍රියාපදයට. දැන් මතක් වෙනවා සර්ගේ ලර්නින් ටූල් එකක් තියෙනවා කිව්වා මැජික් ටේබල් කියලා නේද? yes. නම් දැන් දන්නවා පුතේ ඒ මැජික් පදයක් අපි පෙන්වනවා. මැජික් එකක් පෙන්වනවා. කාටද මැජික් එක පෙන්වන්නේ? මැජික් එක පෙන්වන්නේ පුතේ අපි ක්‍රියාපදයට. හරි. එක්සැම්පල් එකක් තියෙනවා පුතේ. We learn English through the Zoom every day. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා Zoom එක හරහා හැමදාම. කවුද ඉගෙන ගන්නෙ? කතෘ කවුද? we subject එක. මොකද්ද කරන්නේ? learn ඉගෙන ගන්නවා. එහෙනම් ඔන්න එයා තමයි ක්‍රියාපදේ. එහෙනම් අද ඉඳන් අපි පුතේ ක්‍රියාපදයට අපි කියනවා ඒකට මැජික් එකක් පෙන්වනවා. ඒ ක්‍රියාපදේනේ අපිට වරද්දන්නේ. දැක්කනේ අර වර්ණගීමේ හැටි. ක්‍රියාපදේ තමයි අපිට වරද්දන්නේ. නම් ක්‍රියාපදේ අපිට වරද්දන්න නැති වෙන අපි පොඩි සූක්ෂම ක්‍රමයක් අනුගමනය කරනවා. එයාට අපි කියනවා ඒකට මැජික් එකක් පෙන්වනවා. මැජික් බලයක්. අපි මැජික් එක නම් අපි අද ඉඳන් ක්‍රියාපදයට කියන්නේ පුතේ මැජික් වර්ඩ් කියලා. අද ඉඳන් අපි ක්‍රියාපදේ භාවිතා කරනවා මැජික් වර්ඩ් එකයි. එයා තමයි අපිට වරද්දන්නේ. ග්‍රැමර් වරද්දන්නේ එයා, ස්පෝකන් වරද්දන්නේ එයා. ඒක නිසා worry වෙන්න එපා අපි යාගෙන. අපි ආ මැජික් වර්ඩ් එක කියලා අපි සලකනවා. ඊළඟට through the Zoom කොහොමද උගන්වන්නේ? ඉංග්‍රීසි උගන්වන්නේ ඔබ්ජෙක්ට් එක ක්‍රියාවෙන් යටත් වෙන කෙනා ඔබ්ජෙක්ට් එක ක්‍රියාව මොනවද ඉගෙන ගන්න? ඉංග්‍රීසි ඉගෙන ගන්න. එහෙනම් ක්‍රියාවට යටත් වෙන කෙනා තමයි ඔබ්ජෙක්ට් එක. through the Zoom තමයි මොහොකින්ද අපි ඉතිරි කැලලක් රෙස්ට් එකක් විදිහට පාවිච්චි කරනවා. every day කියනවා පුතේ කාලය. every day කියනවා පුතේ කාලය. එහෙනම් කොහොමද වාක්‍යයක් ගොඩනගන්නේ? ඔන්න බලන්න අපි කීපියවර තමයි කතෘ මැජික් පදය කර්මය ඉතිරිය කාලය. මාත් එක්ක ප්‍රැක්ටිස් කරමු. කතෘ මැජික් පදය කර්මය ඉතිරිය කාලය. ඕකේ මයික් ඔෆ් කරලා තිබ්බට කමක් නැහැ. පුතාලා මාත් එක්ක ප්‍රැක්ටිස් කරමු. කතෘ මැජික් පදය කර්මය ඉතිරිය කාලය. මොකක්ද පුතේ? කතෘ මැජික් පදය කර්මය ඉතිරිය කාලය. ඕකේ හරි. මේවල අපි පොඩි උඩ අකුරු ටික එකතු කරලා පුතේ අපි ගොඩනගනවා ඔන්න සූත්‍රයක්. subject, magic word, object, rest, time. එහෙනම් මොකද පළවෙනියට තියෙන්නේ පුතේ subject එක. දෙවෙනියට තියෙන්නේ magic word එක. තුන්වෙනියට තියෙන්නේ object එක. හතරට rest එක, පස්වෙනියට time එක. නම් බලන්න මොකක්ද මේ කරේ? දෙවෙනියට අපි ක්‍රියාපදයේ වෙනුවට magic word එක පෙන්නුවා. නම් ක්‍රියාව වෙනුවට අපි මොකද අපි magic එකක් තමයි පෙන්වන්නේ. හරි. එහෙනම් අපි දන්නවා කොහොමද අපි magic word එක භාවිතා කරන්නේ. ඔන්න බලමු පුතේ එහෙනම් මොකද්ද මේ magic එක? ක්‍රියාපදයනේ අපිට වරදින්නේ. එහෙනම් ක්‍රියාපදයේ වර්ධින එක වළක්ව ගන්න අපි පෙන්නනවා යාට මැජික් එකක්. මැජික් එක කොහෙද තියෙන්නේ පුතේ? මැජික් එක තියෙන්නේ මෙන්න මෙයාගේ
මැජික් එක තියෙන පුතේ මෙන්න මෙයාගේ මේ තියෙන වාගේ මැජික් ටේබල් එක. මැජික් ටේබල් එක පාඨමාලාවට ලියාපදිංචි වෙච්ච දරුවන්ට මැජික් ටේබල් එක හම්බෙලා ඇති. ඒ වගේම ටියුට්ස් සියලුම ටියුට්ස් හම්බෙලා ඇති. ඔයාලගේ කිහිප සමහර ලියාපදිංචි වෙච්ච දරුවන්ට තමන්ගේ හෝම්වර්ක් ටීචර්ස්ලගේ ගෲප් වලටත් ඇඩ් කරා විදිහේදී අදින් පස්සේ ටියුට්ස් ටික හැමෝටම හම්බෙලා ඇති. එහෙනම් මෙන්න මැජික් එක තියෙන්නේ පුතේ මෙතන. අපි කිව්වා අපේ ලර්නින් ටූල් එකක් තියෙනවා. ටූල්ස් වල කිහිපයක් ග්‍රැමර් ටික කොට දාන්න භාවිතා කරන ලර්නින් ටූල් එක තමයි පුතේ මැජික් ටේබල් එක. මේක බැලුවට දැන් මුකුත් තේරෙන්නේ නැති වෙයි. no problem. කිසිම ගැටලුවක් නැහැ. පුතේ මේ ටේබල් එකේ තියෙනවා මේ ටේබල් එක මම කියන්නම් අර ක්‍රියාපදේ වරදින් නැති විදියට මැජික් පදේ හොයාගන්න පුතේ මෙන්න මෙතනින්. බලන්න පුතේ මේ ටේබල් එකේ කොටස් දෙකක් තියෙනවා. පුතාට ලැබිලා ඇති පාඨමාල ලියාපදිංචි වෙච්ච දරුවන්ට අනිත් අයටත් පාඨමාල ලියාපදිංචි වෙච්ච ගමන්ම මේ ටියුට්ස් ඔක්කොම ටික ලබා ගන්න පුළුවන් වොරි වෙන්න එපා. මේ මැජික් ටේබල් එකේ පුතේ පියවර දෙකක් තියෙනවා පැති දෙකක් තියෙනවා. බලන්න පළවෙනි පැත්ත මෙන්න මේ සයිඩ් එක. මෙන්න මේ සයිඩ් එක කියන පුතේ මේක helping verbs. මෙන්න අද පාඩම තමයි පුතේ helping verbs. බලන්න මේ එතකොට ක්‍රියාපදයක් නැති විටනේ අපි helping verbs භාවිතා කරන්නේ. නම් අපි වාක්‍ය පුතේ කියනවා ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය වර්ග දෙකක් තියෙනවා. ක්‍රියාපද තියෙන වාක්‍ය සහ ක්‍රියාපද නැති වාක්‍ය. අපි කියන ක්‍රියාපදයක් නැති විට තමයි helping verbs භාවිතා කරන්නේ. ක්‍රියාපදයක් තියෙන විදිහට ඒ තියෙන ක්‍රියාපදේ භාවිතා කරනවා. දැන් පුතාලගේ මේ මැජික් ටේබල් එකේ බලන්න මැජික් ටේබල් එකේ පැති දෙකක් තියෙනවා. එකක් ක්‍රියාපදයක් නැති පැත්ත මේ helping verbs. දැන් මෙන්න මේ සයිඩ් එක පුතේ ක්‍රියාපදයක් නැමැති පැත්ත. මෙන්න මේ සයිඩ් එක ක්‍රියාපදයක් තියෙන පැත්ත. පුතේ අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ක්‍රියාපදයක් නොමැති පැත්තේ මේ වර්තමාන අතීත අනාගත කාල කියන කොටස් තුන. ක්‍රියාපදයක් නොමැති පැත්තේ වර්තමාන කාල, අතීත කාල, අනාගත කාල කියන කොටස් තුන. ඔන්න බලන්න මෙතන ඉන්නවා am, is, are, was, were, will be. am, is, are, was, were, will be කියන අර අපි කතා කරගෙන ආපු 7 දෙනා මෙතන ඉන්නවා. බලන්න මගේ අතරම් පුතේ වර්තමාන කාලේ ඉන්නවා 3 දෙනෙක්. am, is, are. අතීත කාලේ ඉන්නවා was, were දෙන්නෙක්. අනාගත කාලේ ඉන්නවා පුතේ එක්කෙනෙක්. මොනවද? උපකාරක ක්‍රියාපද. වාක්‍යයක ඔයා කතා කරන්න හෝ ලියන්න යන වාක්‍යයේ ක්‍රියාපදයක් නැත්තම් උපකාරක ක්‍රියාපද භාවිතා කරන්න ඕනි. එතකොට උපකාරක ක්‍රියාපද වල වර්ග 7ක් තියෙනවා. උපකාරක ක්‍රියාපද 7ක් තියෙනවා. මොනවද? am, is, are, was, were, will be. උපකාරක ක්‍රියාපද 6යි නේද පුතේ? am, is, are, was, were, will be. එතකොට පුතේ බලමු වර්තමාන කාල. මෙන්න ඔන්න මැජික් ටේබල් එක පුතාලගේ තියෙනවා. මැජික් ටේබල් එක මෙතන තියෙනවා. මැජික් ටේබල් එක පුතාලා නිතරම ඉන්නේ මෙන්න මේ සේව් පොයින්ට් එකේ ආරක්ෂිත ස්ථානයේ. එතන නම් පුතේ වාක්‍ය ගොඩනගන්න යන වාක්‍ය ක්‍රියාපදයක් නොමැති නම් අපි එනවා මේ පැත්තට. මෙන්න helping verbs පැත්තට. ක්‍රියාපද නොමැති පැත්තට. ඔයා ලියන්න හරි කතා කරන්න යන වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවා නම් අපි යනවා පුතේ yes side එකට. ක්‍රියාපදයක් තියෙනවා. එහෙනම් ඔයා ඉගෙන ගන්නකොට පුතේ වාක්‍යයක් ලියන්න හෝ කතා කරන්න යද්දී පළවෙනියෙන්ම බලන්න ඕනේ මොකක්ද මේකට ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා මුලින්ම බලන්න ඕනේ. එහෙනම් බලනවා අපි එක්සැම්පල් එකක් ගන්නවා. මම උසයි. එහෙනම් මම උසයි. ක්‍රියාපදයක් තියෙනවා ක්‍රියාපදයක් නැහැ. එහෙනම් මෙතන අපි යනවා ක්‍රියාපදයක් නොමැති පැත්තට. පළවෙනි පියවර හරි. දැන් මේ යන්නේ මැජික් ටේබල් එකේ මැජික් පදයක් හොයන්න. කාලය මොකක්ද? මම උසයි කිව්වොත් වර්තමානයි නේද? මම උස වුණා කිව්වොත් අතීතයි. මම උස වේවි කිව්වොත් අනාගතයි. මම උස වේවි කිව්වොත් පුතේ අනාගතයි. එහෙනම් බලමු අපි දෙවෙනි කෙනෙක් කාලය මෙතනින් ආවා ක්‍රියාපදයක් මම උසයි කියනවා නැත්නම් මම ලස්සනයි කියලා කියනවා. මම උසයි කියලා ගමුකෝ නම් ක්‍රියාපදයක් නොමැත. කාලය මොකක්ද? වර්තමානයි. එහෙනම් මම කිව්වොත් බලන්න පුතේ ඉන්නවා මෙතන I සමග කියලා කෙනෙක් ඉන්නවා. I සමග. මම කියන්නේ I සමගයේ දෙන්නේ පුතේ am. I සමගයේ දෙන්නේ am. එහෙනම් කොහොමද මැජික් ටේබල් එකේ පදයක් හොයාගන්නේ? පියවර කීයක් තියෙනවද? පියවර 3ක් තියෙනවා. මැජික් පදේ හොයාගන්න පියවර තමයි මුලින්ම වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? කාලය මොකක්ද? අන්න තියෙන පුතේ ඒක වචනද බහුවචනද? ඒක වචනද බහුවචනද කියලා බලන්න ඕනේ වාක්‍යය. එන බලන්න පුතේ. ඔන්න මැජික් ටේබල් එකේ තියෙනවා පුතාලට ක්‍රියාපදයක් නොමැති පැත්තේ කාලය තියෙනවා වර්තමාන, අතීත, අනාගත.
I සමගද ඒක වචනද බහුවචනද? I සමග ඒක වචන බහුවචන. ඒක වචන බහුවචන කියලා තියෙනවා. එහෙනම් පුතේ අදාළ පදය හොයාගන්න පුතේ මෙන්න මේක භාවිතා කරලා. Amisa was will be. Okay? දැන් අපි බලමු මේක භාවිතා කරලා කොහොමද අපි මේක මේ මැජික් ටේබල් එක භාවිතා කරලා කොහොමද වාක්‍ය ගොඩනගන්නේ කියලා. වාක්‍ය ගොඩනගන්නේ කියලා. දැන් බලන්න අපි අද කතා කරන Amisa was will be වල අදාළ කොටස මැජික් ටේබල් එකෙන් අපි කපලා ගත්තා. අදාළ කොටස අපි මැජික් ටේබල් එකෙන් කපලා ගත්තා. දැන් ඔන්න බලන්න පුතේ මැජික් ටේබල් එකේ මැජික් පදේ හොයන්නේ කොහොමද කියලා. ක්‍රියාපදේන එක අදාළ ක්‍රියාපදේ හොයන පියවර 5ක් තියෙනවා. මොකද පළවෙනි පියවර ක්‍රියාපදයක් තියෙනවද? වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. මොකක්ද? වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා බලන්න ඕනේ. දෙවෙනි එක වාක්‍යයේ කාලය බලන්න ඕනේ. කාලය වර්තමානද අතීත අනාගතද මොඩල්ද? මොඩල් කියන එක පුතේ අපි දැනට තියන්න අපි ළඟ දවසේ එක කතා කරනවා. තුන්වෙනි එක වාක්‍ය ඒක වචනද බහුවචනද? වාක්‍ය ඒක වචනද බහුවචනද? හතරවෙනි පියවර වාක්‍ය නම් මැජික් පදය මොකක්ද? පුතේ මෙන්න මේ ඉහත පියවර තුනම හෙව්වේ අපි මැජික් පදේ හොයාගන්න. මේ ඉහත පියවර තුනම හෙව්වේ ක්‍රියාපදයක් තියෙනවද? කාලය මොකක්ද? ඒක වචනද බහුවචනද? මේ බලන්නකෝ මෙතනත්. මේ බලන්නකෝ මෙතනත්. ඒක ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? නැත්තම් මේ පැත්තට ආවා. ඔන්න කාලය වර්තමාන අතීත අනාගතද? වර්තමාන නම් අපි ගියා අයි සමගද ඒක වචනද බහුවචනද? නම් පියවර තුනයි පුතේ. ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? කාලය මොකක්ද? ඒක වචනද බහුවචනද? අන්නේ තුනට අදාළව පුතේ මේ මැජික් ටේබල් එකේ මැජික් පදේ හොයාගන්නයි තියෙන්නේ පුතාට. මැජික් ටේබල් එකේ මැජික් පදේ. හරිම ලේසි ක්‍රමයක් හරිම ලේසි ක්‍රමයක් පුතාට මේ ක්‍රමයේ ඉගෙන ගත්තන් පස්සේ හොඳට තේරෙයි මේක කොහොමද ගොඩ දාගන්නේ කියලා. හරි. එහෙනම් අපි බලමු වාක්‍යයක් ගොඩනගන්න. හරි බලමු ඔන්න වාක්‍යයක් තියෙනවා පුතේ. පළවෙනි වාක්‍යය. එහෙනම් අපි ඔන්න ක්‍රියාපදයක් නොමැති අවස්ථාවේ තියෙනවා usage of helping verbs. helping verbs වල භාවිතය. ක්‍රියාපද නැති අවස්ථාවේදී කොහොමද වාක්‍ය ගොඩනගන්නේ? වාක්‍ය කතා කරන්නේ. ඔන්න වාක්‍යයක් තියෙනවා පුතේ. ඇය අහිංසකයි. ඇය අහිංසකයි. ක්‍රියාමනම් පුතේ පළවෙනියෙන්ම බලන්න තියන්නේ නම් බලනවා මේ වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද? Is there a main verb? Is there a verb? නම් පළවෙනි ආන්සර් එක තමයි පළවෙනි පියවර තමයි ක්‍රියාපදයක් තියෙනවද? නම් අපි දානවා ක්‍රියාපදයක් නැහැ සර්. එහෙනම් අපි දා ගන්නවා no කියලා. නම් බලන්න මේක ඇය අහිංසකයි. ඇය අහිංසකයි කිව්වම ආදරණීය දුවේ පුතේ බලන්න ඒක වර්තමාන කාලයි. නම් වර්තමාන කාලයි. ඊළඟට මේ කාලයම ඒක වචනද බහුවචනද? මේ වාක්‍ය ඒක වචනද බහුවචනද කියලා බලනවා අපි. නම් මේ වාක්‍ය ඇය කියන්නේ පුතේ ඒක වචනයි. ඇය කියන්නේ පුතේ මේ වාක්‍ය ඒක වචනයි. එතකොට අපි දන්නවා දැන් එහෙනම් අපි දන්නවා මේ බලන්න ඇය අහිංසකයි කිව්වම ක්‍රියාපදයක් නැහැ. කාලය වර්තමානයි. මේ වාක්‍යයේ ඒක වචනද බහුවචනද? ඇය කියන්නේ පුතේ ඒක වචනයි. එහෙනම් මෙන්න මේ පියවර තුන හොයාගත්තේ ඇයි? අදාළ මැජික් පදේ හොයාගන්න. අදාළ මැජික් පදේ හොයාගන්න. නම් මේ බලන්න පුතේ මේකේ මේ අදාළ පියවර තුන හොයාගන්නවා අපි. ක්‍රියාපදයක් නැහැ. වර්තමාන කාලයි. ඒක වචනයි. කවුද ඉන්නේ පුතේ? is. කවුද ඉන්නේ? is. අපි ස්ක්‍රීන් එක ලොකු කරමු නේද? එහෙනම් බලන්න ක්‍රියාපදයක් නැහැ න ඇය ලස්සනයි. ඇය අහිංසකයි. බලනවා මෙතන ඉන්නේ අපි ක්‍රියාපදයක් නැහැ කියලා අපි හොයාගත්තා. කාලය මොකක්ද? වර්තමානයි කියලා හොයාගත්තා. ඒක වචනයි කියලා හොයාගත්තා. එහෙනම් මැජික් ටේබල් එකේ මැජික් පදේ කවුද ඉන්නේ පුතේ? is. මැජික් පදේ මොකක්ද? is. මෙන්න මේ is කියන එක තමයි අපි ගන්නෙ. දැන් අපි ගන්නවා මැජික් පදේ විදියට is. එහෙනම් මෙයා තමයි is. දැන් පද ගැලපුම් සූත්‍රය පුතේ අපි දන්නවා. මොකක්ද පද ගැලපුම් සූත්‍රය? subject එක, magic word එක, object එක, rest එක, time එක. subject එක, magic word එක, object එක, rest එක, time එක. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි භාවිතා කරන්නේ. නම් බලමු පුතේ subject එක මොකක්ද මෙතන? ඇය. ඇය කියන පුතේ අපි she. එහෙනම් දෙවෙනියට දාන්න තියෙන්නේ මොකද්ද? මැජික් පදේ. එහෙනම් අපි මැජික් පදේ මෙන්න හොයාගත්තා. එහෙනම් දානවා අපි is කියලා. is කියලා. ඊළඟට දාන්න තියෙන object එක. මෙතන ක්‍රියාපදයක් නැති හින්දා කර්මයක් නැහැ. ක්‍රියාවක් තිබුණොත් නේ කර්මයක් තියෙන්නේ නේද? එහෙනම් මේකේ කර්මයක් නැහැ.
නැත්තම් අපි නැති විදිහට තියනවා. නැත්තම් අපි නැති විදිහට ඉන්නවා. එයා දාන්න කෙනෙක් නැහැනේ. අපි දාන ඉතිරිය මොකද්ද? රෙස්ට් එක තියෙනවා අහිංසකයි කියන අපි innocent. අපි කියනවා she is innocent. she is innocent. නම් ඔන්නෝම තමයි පුතේ ක්‍රියාපද නැති වාක්‍ය ගොඩනගන්නේ. helping verbs භාවිතා කරලා ක්‍රියාපද නැති වාක්‍ය ගොඩනගන්න පුතේ. මෙන්න මේ විදිහට. ඇය අහිංසකයි. she is innocent. නම් අපි ගොත් ඇය ලස්සනයි. she is beautiful. ඇය ලස්සනයි. she is beautiful. අපි ගොත් ඔහු කඩවසම්. he is handsome. අපි ගොත් ඔහු උසයි. he is tall. he is tall. ඔන්න ඔය විදිහට තමයි පුතේ මේක is භාවිතා කරන්නේ. එහෙනම් බලමු අපි ඊළඟ එක්සැම්පල් එකට. අපි හොඳ ළමයි. අපි සරල උදාහරණ කිහිපයක් අපි මුලින් ගත්තේ. අපි හොඳ ළමයි. බලන්න පුතේ මේ වාක්‍යයේ අපි හොඳ ළමයි කිව්වන් පස්සේ මෙතන ක්‍රියාපදයක් තියෙනවද මගේ අත්තරම් පුතේ? නැහැ. බලන්න ක්‍රියාපදයක් නැහැ. ඊළඟට මේක කාලය මොකක්ද? වර්තමානයි. කාලය අපි හොඳ ළමයි කිව්වොත් වර්තමානයි. හොඳ ළමයි උනා කිව්වොත් අනාගතයි. හොඳ ළමයි වේවි කිව්වොත් අනාගතයි. හොඳ ළමයි මුණා කිව්වොත් අතීතයි නේද? එහෙනම් හොඳ ළමයි කියන්නේ පුතේ වර්තමානයි. හොඳ ළමයි කියන්නේ වර්තමානයි. එහෙනම් මේක අපි කිව්වම පුතේ බහුවචනයි. එහෙනම් පියවර තුන හොයාගත්ත ක්‍රියාපදයක් නොමැත වර්තමාන කාලයි බහුවචනයි. එහෙනම් වගේ මැජික් ටේබල් එකට යන්න. මෙන්න නෝ ක්‍රියාපදයක් නැති පැත්තට අපි ආවා. වර්තමාන කාලයි බහුවචනයි. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? බලන්න ක්‍රියාපදයක් නැති පැත්තට ආවා මැජික් ටේබල් එකේ. වර්තමාන කාල බහුවචන කවුද ඉන්නේ පුතේ? නම් මෙන්න අපි හොයාගත්තා කියලා. නම් පද ගලපුම් සූත්‍රයට අපි දානවා. පද ගලපුම් සූත්‍රයට දානවා නේද? ඉංග්‍රීසි භාෂාවේ පද ගලපන සූත්‍රයක් තියෙනවා. මොන සූත්‍රයද? ඉන්දර ගලපුම් සූත්‍රය නෙවෙයි පද ගලපුම් සූත්‍රය. පද ගලපුම් සූත්‍රයට අපි දාමු subject, magic word, object, rest, time. subject, magic word, object, rest, time. නම් subject එක මොකක්ද පුතේ? subject එක මොකක්ද? we. නම් මෙතන magic පදේ ඔන්න හොයාගත්ත magic word එක අපි හොයාගත්තා magic word එක හොයාගත්ත පුතේ අපි නම් ක්‍රියාපදයක් නැති හින්දා object එකකුත් නැහැ. ඉතිරියක් තියෙනවා මොකක්ද? හොඳ ළමයි. good children. පුතේ මේක childrens වෙන්නේ නැහැ. ඒක වචන child. බහුවචන තමයි පුතේ children. child කියන්නේ පුතේ ඒක වචන ස්වරූපය child. බහුවචනේ තමයි පුතේ children. childrens වෙන්නේ නැහැ මේක. එහෙනම් we are good children. අපි හොඳ ළමයි. අපි නරක ළමයි කිව්වොත් we are bad children. ඒගොල්ලෝ අහිංසකයි. අපි අහිංසකයි. we are innocent. අපි කරුණාවන්තයි. we are kind. අපි පොහොසත්. we are rich. we are පුතේ අපි කියන්නේ මේක we are කියලා. ලස්සනට මේක කතා කරද්දි native speakers ලා එහෙම ලස්සනට කතා කරද්දි පුතේ අපි කියනවා මේක we are. ටියා වගේ නිකන් නේද? we are good. අපි හොඳයි. අපි පොහොසත්. we are rich. we are කියන්න එපා. එහෙම කැතයි. we are කියන්න එපා පුතේ. we are rich. we are bad. we are poor. we are good. අපි හොඳයි. we are කියන්නේ නැහැ. we are rich. we are bad. we are innocent. we are kind. අපි අහිංසකයි. අපි කරුණාවන්තයි. හරි බලමු පුතේ ඊළඟ වාක්‍ය තුන්වෙනි වාක්‍ය. ඇය දුප්පත් ඉස්සර. ක්‍රියාපදයක් තියෙනවද පුතේ? බලන්න හොඳට. ඇය දුප්පත් ඉස්සර. ක්‍රියාපදයක් තියෙනවද මෙතන? ඇය දුප්පත් ඉස්සර කරන දෙයක් තියෙනවද? නැහැ. කරන දෙයක් නැහැ. එහෙනම් මොකක්ද පුතේ මේක අපි පළවෙනි පියවර තමයි ක්‍රියාපදයක් නැහැ කියලා ලියා ගන්නවා. ඊළඟට බලන්නේ මොකක්ද? කාලය. ඊළඟට බලන්නේ මොකද්ද? එහෙනම් මෙතන මුලින්ම හොයාගත්ත ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? එහෙනම් මැජික් ටේබල් එකේ ආවා මේ පැත්තට ක්‍රියාපදයක් නැහැ කියලා. දෙවෙනියට තියෙන මොකද්ද? ඇය දුප්පත් ඉස්සර. එහෙනම් දෙවෙනි හරි ක්‍රියාපදයක් නැහැ. බඩු හරි. එහෙනම් නැති පැත්තට ආවා. ඊළඟට දෙවෙනියට තියෙනවා කාලය. කාලය මොකක්ද පුතේ? කාලය ඇය දුප්පත් ඉස්සර. ඒ කියන්නේ අතීතයි. ඉස්සරනේ අතීතයි. එහෙනම් ඔන්න අතීත ගාවට ආවා. ඇය කියන්නේ ඒක වචනයි. ඇය කියන්නේ පුතේ ඒක වචනයි.
නම් ඇය කියන්නේ අතීත කාල, ඇය කියන්නේ ඒක වචනයි. කවුද ඉන්නේ? ඒක වචනයි. ඔන්න පියවර 3 හරි ක්‍රියාපදයක් නැහැ. කාලය අතීතයි. ඇය කියන්නේ ඒක වචනයි. කවුද ඉතුරුලා තින්නේ? was නේද? was නේද? නෑ සර්. අපි ආයි was කියන්නේ නෑ. අපි ආයි ආච්චිල වෙන්නේ නෑ. අපි ආයි සිරියාවතිල වෙන්නේ නෑ. was නෙමෙයි පුතේ මේක was. මොකක්ද? was. නම් බලමු අපි was. නම් මොකද්ද? ක්‍රියාපදයක් නැහැ. අතීත කාලයි ඒක වචන නම් මැජික් පදේ අපි හොයාගත්ත පුතේ මොකද්ද මේක? was කියලා. was කියලා හොයාගත්ත නම් අපි මේක පද ගැලපුම් සූත්‍රයට අපි දාමු. පද ගැලපුම් සූත්‍රයට දාමු අපි. නම් සබ්ජෙක්ට් එක මොකක්ද මේකේ? she. ඇය. සබ්ජෙක්ට් එක මොකක්ද? ඇය. she. ඊළඟට ඔබ්ජෙක්ට් එක අපි කියනවා ඊළඟට තියෙනවා ඕකේ ඊළඟට තියෙනවා පුතේ මෙතන මැජික් පදේ. මොකද සබ්ජෙක්ට් එක was මැජික් පදේ අපි හොයාගත් සබ්ජෙක්ට් එක she extremely sorry සබ්ජෙක්ට් එක she මැජික් පදේ මොකක්ද? was මැජික් පදේ was. මෙතන තියෙනවා දුප්පත් කියන පුතේ අපි poor දුප්පත් කියන පුතේ poor. ඉස්සර කියලා කියන පුතේ in the past in the past නවන්න කියනවා අපි ඔබ්ජෙක්ට් එකක් නැහැ පුතේ. ඇත්තටම මෙතන ඔබ්ජෙක්ට් එකක් නැහැ මෙතන. මේක ක්‍රියාපදයක් නැහැනේ. ඔබ්ජෙක්ට් එකක් නැහැ. ටයිම් එකක් තියෙනවා මෙතන. රෙස්ට් එකක් තියෙනවා. ටයිම් එකක් තියෙනවා. එහෙනම් අපි ගන්නවා පුතේ මෙතන she was poor in the past. she was poor in the past. දුප්පත් කියලා කියන අපි poor. දුප්පත් කියලා කියන පුතේ poor. ඉස්සර කියලා කියන පුතේ in the past. අනාගතයේදී කියනවා in the future. අනාගතයේදී කියන අනාගතයේදී I want to be a good teacher in the future. මට හොඳ ගුරුවරයෙක් වෙන්න අවශ්‍යයි අනාගතයේදී. මට කියන්න පුළුවන්. අතීතයේදී in the past. in the future. අතීතේ අනාගත. එහෙනම් කොහොමද කියන්නේ? මම දුප්පත් ඉස්සර, ඇය දුප්පත් ඉස්සර. she was poor in the past. Okay. අපි කිව්වොත් ඇය කැතයි ඉස්සර. නැත්නම් ඇය අහිංසකයි ඉස්සර. ඇය ලස්සනයි ඉස්සර. කොහොමද කියන්නේ? ඇය ලස්සනයි ඉස්සර. she was beautiful in the past. Okay. අපි කිව්වොත් ඔහු ආඩම්බරයි ඉස්සර. he was proud. he was proud in the past. ඔහු ආඩම්බරයි ඉස්සර. ඔන්න ඔය විදිහට පුතේ මේ වාක්‍ය ගොඩනගන්නේ. හරි. බලමු අපි යන ඊළඟ එකට. ඊළඟට එක්සැම්පල් එකට යමු. ඔවුන් සිටියා හන්දියේ ඊයේ. කොහොමද මේ වගේ වාක්‍යයක් ගොඩනගන්නේ? ඔවුන් හිටියා හන්දියේ. පුතේ මෙතන විශේෂ දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. මෙන්න මෙතන මේ හිටියා කියලා කියන එක පුතේ ක්‍රියාපදයක් නෙවෙයිලු. ඉංග්‍රීසි භාෂාවේ සිටියා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. එතකොට අපි ඒක ගන්න ක්‍රියාපදයක් නෙවෙයි විදිහට. අපි කිව්වොත් බලා හිටිය කිව්වොත් ක්‍රියාපදයක්. නටනටා හිටිය කියලා කිව්වොත් ක්‍රියාපදයක්. සින්දු කියා හිටිය කිව්වොත් ක්‍රියාපදයක්. අඬා හිටිය කියලා කිව්වොත් ක්‍රියාපදයක්. නටනටා හිටිය කියලා කිව්වොත් ක්‍රියාපදයක්. හැබැයි පුතේ නිකන් මුකුත්ම ක්‍රියාවක් නැතිව නිකන් හිටියා කියලා කිව්වොත් පුතේ ඒක ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් නෙවෙයිලු. එහෙනම් අපි කියනවා මේක ක්‍රියාපදයක් තියෙනවද මෙතන? ක්‍රියාපදයක් නැහැ. බලා හිටියා, අඬා හිටියා, නටසටා හිටියා. එහෙම නැහැ. නිකන් හිටියා කියලා කියන පුතේ ක්‍රියාපදයක් නෙවෙයිලු. එහෙනම් ක්‍රියාපදයක් නැහැ. එහෙනම් කාලය මොකක්ද? ඊයේ. එහෙනම් අතීතයි. ඒක වචනද බහුවචනද මේ වාක්‍ය? ඔවුන් කිව්වම පුතේ බහුවචනයි. එහෙනම් මැජික් ටේබල් එකේ මැජික් පදය මොකක්ද? ඔන්න අපි බලනවා එහෙනම් මැජික් ටේබල් එකට ගිහිල්ලා මෙතන ඉන්නේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? ක්‍රියාපදයක් නැහැ සර්. කාලය මොකක්ද? අතීතයි සර්. ඒක වචනද බහුවචනද? බහුවචනයි සර්. එහෙනම් කවුද ඉන්නේ? ක්‍රියාපදයක් නැහැ. කාලය අතීතයි. බහුවචනයි. කවුද පුතේ ඉන්නේ? කවුද ඉන්නේ පුතේ? එහෙනම් මැජික් පදය තමයි පුතේ අපි ගන්නෙ. මැජික් පදය ගන්නෙ.
දැන් බලන්න මොකද්ද තියෙන්නේ අපි ගන්න අපි බලනවා පදගලපුම් සූත්‍රයෙන් අපි මේක භාවිතා කරනවා subject magic word object rest time කියන පදගලපුම් සූත්‍රයට දානවා පුතේ මේක අපි පදගලපුම් සූත්‍රයට දානවා subject එක මොකක්ද they ඔවුන් කියනවා පුතේ අපි they දැන් magic word එක අපි හොයාගත්තා මෙතන were කියලා were object එකක් නැහැ මෙතන ක්‍රියාවක් නැති හින්දා කර්මයක් නැහැනේ ක්‍රියාවක් තිබ්බොත් විතරනේ කර්මයක් තියෙන්නේ ක්‍රියාපදයක් නැති හින්දා මේ වාක්‍යයේ object එකක් නැහැ එහෙනම් නැත්නම් අපි නැති විදිහට ඉන්න තියෙන දේවල් ටික තමයි අපි දාන්නේ එහෙනම් r rest එක කියනවා පුතේ හන්දියේ කොහෙද හිටියේ හන්දියේ අපි කියනවා පුතේ at the junction හන්දියේ at the junction හන්දියේ අපි කියනවා රාත්‍රියේ ඊයේ රාත්‍රියේ කියනවා පුතේ අපි last night ඊයේ රාත්‍රියේ කියනවා පුතේ අපි last night එහෙනම් අපි yesterday night කියන්නේ නෑ යා yesterday night කියන එක සම්පූර්ණයෙන් වැරදි එහෙම නෑ ඊයේ රාත්‍රියේ එක නිකන් අර සිංහල ට්‍රාන්ස්ලේට් එකක් එහෙම ඉංග්‍රීසි වචනයක් නෑ yesterday night කියන්නේ අපි කියන්නේ last night එහෙනම් අපි කියනවා they were at the junction last night okay ඔන්න ඔය විදිහටයි පුතේ ඔක අපි හදන්න පුළුවන් දැන් අපි කියනවා ඔවුන් හිටියා හන්දියේ ඊයේ රෑ කොහොමද කියන්නේ they were at the junction last night okay note එකක් දාගමු අපි okay yesterday night කියන්නේ නැහැ පුතේ අපි ඊයේ රෑට අපි කියන්නේ last night okay හරි අපි යමු ඊළඟ එක්සැම්පල් එකට නයනා නගරේ ඉඳීවි අම්මා එක්ක හෙට නයනා නගරේ ඉඳීවි අම්මා එක්ක හෙට හරි බලන්න පුතේ බලන්න අපි කිව්වා රත්තරන් පුතේ මේ ඉන්නවා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි සිටියා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයිලු ඉඳීවි කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයිලු මේ පොතේ හොඳට මතක තියාගන්න ඉංග්‍රීසි භාෂාවේ ඉන්නවා සිටියා සිටීවි හොඳට මතක තියාගන්න ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් මෙතන ඉංග්‍රීසි භාෂාවේ අපි සිංහලෙන් වර්ණ ගද්දි සිංහලෙන් කතා කරද්දි ඉන්නවා සිටියා සිටීවි කියලා කියන්නේ පුතේ මේවා ක්‍රියාපද නෙවෙයි අපි කියන ඉන්නවා බත් කකා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් නටනටා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් උගන්වනවා කිව්වොත් ක්‍රියාපදයක් සින්දු කියා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් හැබැයි පුතේ හොඳට බලන්න බත් කකා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් නටනටා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් සින්දු කියා ඉන්නවා කිව්වොත් ක්‍රියාපදයක් හැබැයි නිකන් ඉන්නවා කියන්නේ ඉන්නවා කියන එක විතරක් මම ඉන්නවා මෙතන කමල් ඉන්නවා අඹ ගහ යට සමන් ඉන්නවා ගෙදර නිකන් ඉන්නවා කියලා කියන්නේ පුතේ ක්‍රියාපද නෙවෙයිලු ඉන්නවා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි නම් ඒ අතීත කාලයේ පුතේ සිටියා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි සිටියා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි නම් එහි අනාගත කාලයේ සිටීවි කියලා කියන්නේත් මගේ රත්තරන් පුතේ ක්‍රියාපදයක් නෙවෙයි හොඳට මතක තියාගන්න මෙතන ලොකු නෝට් එකක් දාගන්න පුතේ ලොකු අකුරෙන් මේක ලියලා රවුන්ඩ් කරලා මල් දාලා තරු ඇඳලා ලස්සනට ලියාගන්න ඉන්නවා සිටියා සිටීවි ක්‍රියාපද නොවන බව කරුණාවෙන් සලකන්න ඕකේ හරි නම් බලන්න පුතේ මෙතන නම් බලන්න පුතේ නයන ඉඳීවි අම්මා එක්ක ඉන්නවා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි කියලා අපි දන්නවා දැන් සිටියා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි සිටීවි කියලා කියන්නේත් ක්‍රියාපදයක් නෙවෙයි නයන ඉඳීවි අම්මා එක්ක නගරේ හෙට නම් ක්‍රියාපදයක් නෙවෙයි කාලය අනාගතයි ඉඳීවි
කිව්වොත් අනාගතයි. කාලය අනාගතයි. ඒක වචනද බහුව වචනද? ඒක වචනයි. ඒක වචනයි. එහෙනම් අපි මොකක්ද යන්නේ මේ පියවර තුන හොයාගත්තේ මොකටද පුතේ? මැජික් ටේබල් එකේ අදාළ මැජික් පදේ හොයන්න. බලන්න. ක්‍රියාපදයක් නැහැ. කාලය අනාගතයි. ඒක වචනද බහුව වචන? ඒක වචනයි. දෙන්නටම ඉන්නේ පුතේ will be. දෙන්නටම කවුද ඉන්නේ පුතේ? will be. එසේනම් අපි දන්නවා මොකක්ද දාන්නේ මැජික් පදේ මොකක්ද? will be කියලා. මැජික් පදේ will be. එහෙනම් අපි දානවා සූත්‍රයට. පද ගලපුම් සූත්‍රයට දානවා. ඉන්ධන ගලපුම් සූත්‍රයට නෙවෙයි. පද ගලපුම් සූත්‍රයට අපි දානවා නයනා. එහෙනම් මැජික් පදේ will be. නයනා will be. ඔබ්ජෙක්ට් එක රෙස්ට් ඔබ්ජෙක්ට් එකක් නෑ මේ වාක්‍යයේ ක්‍රියාපදයක් නැති හින්දා රෙස්ට් එකක් තියෙනවා. in the city රෙස්ට් දෙකක් තියෙනවා පුතේ. in the city අම්මා එක්ක with mom අම්මා එක්ක with mom. අපි කියනවා time එක හෙට. අපි කියනවා tomorrow නැත්නම් පුතේ වාට කියන්න පුළුවන් next day last day next day නැත්නම් tomorrow කියලා කියන්න පුළුවන් නැත්නම් next day කියලා කියන්නත් පුළුවන්. එහෙනම් අපි කැමති එකක් දාන්න පුළුවන්. හැබැයි yesterday night බෑ පුතා. ඒකට last night ම කියන්න ඕනේ. ඒකට last night ම අපි කියන්න ඕනේ. දැන් කොහොමද අපි භාවිතා කරන්නේ? නයනා ඉඳීවි අම්මා එක්ක නගරයේ හෙට. අපි කියනවා නයනා will be at the city with mom next day. අම්මා එක්ක කියලා කියන්නේ පුතේ මේ with mom එක්ක නිපාත පදයක් පුතේ මේ with කියන්නේ. අපි නිපාත පද පාඩමක් ඔයගොල්ලෝ ඉදිරියට ඉගෙන ගන්නවා. ඒ කියන්නේ බොරි වෙන්න එපා. නිපාත පද පාඩමක් අපි ඉදිරියට ඉගෙන ගන්නවා. එහෙනම් Nayana will be in the city with mom next day. Nayana නගරයේ සිටීවි අම්මා එක්ක හෙට. නම් පුතේ ඔන්න ඔය විදියට තමයි am is are was were will be භාවිතා කරන්නේ. am is are was were will be භාවිතා කරන්න පුළුවන් ඔන්න ඔය විදියට. හරි. පුතේ බලමු අපි දැන් ඔන්න අපි බලමු එක්සැම්පල් කීපයක් මම දාලා තිනවා මෙතන. බලන්න අපි කියනවා අපි කිව්වොත් මේ විදිහට දැන් යොහානි ගත්තොත් අපි යොහානි ලස්සනයි. දැන් මට මේ වාක්‍ය කියා ගන්න ඕනේ. යොහානි ලස්සනයි කියලා තමයි මට කියන්න ඕනේ. මුලින්ම මොකක්ද බලන්නේ? යොහානි ලස්සනයි. දැන් කොහොමද අපි ගොඩනගන්නේ? මුලින්ම බලනවා මේ වාක්‍යයේ ක්‍රියාපදයක් තියෙනවද නැද්ද කියලා. මුලින්ම බලනවා පළවෙනි පියවර මොකක්ද? ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? මෙතනදී අපි ඉන්නේ සේව් පොයින්ට් එකේ අපි ඉන්නේ ක්‍රියාපදයක් යොහානි ලස්සනයි. ක්‍රියාපදයක් තියෙනවද නැද්ද? දැන් අපි බලනවා යොහානි ලස්සනයි කිව්වොත් ක්‍රියාපදයක් නැහැ. යොහානි ලස්සනයි. යොහානි එතකොට ලස්සනයි කියලා කියන්නේ වර්තමාන කාලයි. නම් අපි කියා ගන්නවා වර්තමාන කාලයි. ඊළඟට අපි දානවා යොහානි කියන්නේ ඒක වචනද බහුව වචනද? ඒක වචනයි. ක්‍රියාපදයක් නැහැ. වර්තමාන කාලයි ඒක වචනයි. එහෙනම් පුතේ අපි මැජික් ටේබල් එකෙන් බලනවා. මෙන්න මෙතන ඉන්නේ අපි ක්‍රියාපදයක් නැහැ. හරි නිල් පාට පැත්ත ඉවරයි. ක්‍රියාපදයක් නැහැ. කොළ පාට පැත්ත හරි. පළවෙනි පියවර ක්‍රියාපදයක් නැහැ. ඔන්න රත්තරන් පාට පැත්තට ආවා. කාලය මොකක්ද? වර්තමාන කාලයි. ඊළඟට බලනවා ඒක වචන කවුද ඉන්නේ පුතේ? is. ඒක වචනේ ඉන්නේ is. එහෙනම් ඔන්න අපි මැජික් පදේ හොයාගත්තා. is කියලා. එහෙනම් අපි දානවා මේක සූත්‍රයට දානවා මෙන්න subject, magic word, object, rest, time. අපි සූත්‍රයට දැම්මා කොහොමද? අපි කියනවා subject එක මොකද්ද? යොහානි. අපි කියනවා යොහානි. magic word එක දානවා is. ඉතුරුලා තියෙන එකයි. අපි කියනවා beautiful. යොහානි is beautiful. බලන්න එහෙනම් යොහානි is beautiful. යොහානි ලස්සනයි. හරි දැන් මේක ඒක වචනයිනේ. දැන් මේක ඒක වචන එක මම බහුව වචන කරන්න ඕනේ. මේක බහුව වචන මේක කාලය වර්තමාන කාලය මේක ඒක වචන එක මම බහුව වචන කරනවා. බහුව වචන වුණොත් මම කියනවා යොහානි මමයි ලස්සනයි. යොහානි මායි ලස්සනයි. එතකොට පුතේ දෙන්නෙක් නේද? එතකොට ඒක බහුව වචන වෙනවා.
බහුවචන කියන්නේ පුතේ මැජික් ටේබල් එකේ ඉන්නේ කවුද? ක්‍රියාපදයක් නැහැ. වර්තමාන කාලයයි බහුවචන ඉන්නේ පුතේ ආ. බහුවචනත් එක්ක කියන්නේ පුතේ ආ. එහෙනම් අපි කියනවා යොහානි and I. යොහානි and me නෙවෙයි ආ. මොකද මෙතන මේ ඉරි ගහලා තියෙන්නේ පුතේ සබ්ජෙක්ට් එකට. ඉරි ගහලා තියෙන්නේ සබ්ජෙක්ට් එකට. යොහානි and I are beautiful. Yohani and I are beautiful. Yohani mamai lassanai. Yohani mamai lassanai. Okay. මෙතන හොඳට මතක තියාගන්න Yohani mai කියලා කිව්වන් පස්සේ Yohani and me නෙවෙයි ආ. මොකද සබ්ජෙක්ට් එක එකට me භාවිතා කරන්න බෑ. ඉංග්‍රීසි භාෂාවේ පුතේ මම මට දෙකම අදහස වාක්‍යයේ ඉදිරියට භාවිතා කරනවා නම් සබ්ජෙක්ට් එක විදියට භාවිතා කරනවා නම් මට හෝ මම වේවා I විතරයි භාවිතා කරන්න පුළුවන්. මම හෝ මට කියන දෙකටම මම තමයි භාවිතා කරන්නේ. මායි කියන එකටත් I තමයි. Yohani and I are beautiful. නම් මට මේක කියන්න ඕනේ පුතේ අතීත කාලෙන්. අපි අතීත කාලේ අපි දන්නවා verse කියලා. අතීත කාල ඒක වචන verse. නම් අපි කියනවා Yohani ලස්සනයි. ලස්සනව සිටියා. Yohani ලස්සනයි ඉස්සර නැත්තම්. Yohani was beautiful in the past. Yohani was beautiful in the past. Okay? හරි. බලන්න පුතේ ඊළඟට අපි කියනවා අතීත කාල බහුවචන. අතීත කාලේ බහුවචන මොකක්ද? බහුවචන ඉන්නවා verb. අතීත කාල බහුවචන verb. අපි කියනවා Yohani and I. Yohani මමයි ලස්සනව සිටියා. ලස්සනව සිටියා ඉස්සර. අපි කියනවා Yohani and I were beautiful. Yohani and I were beautiful. අපි ඊළඟට කියනවා Yohani ලස්සන වේවි. ක්‍රියාපදයක් තියෙනවද? නෑ. කාලය මොකක්ද? අනාගතයි. ඒක වචනද බහුවචනද? ඒක වචන. එහෙනම් කවුද ඉන්නේ? අනාගත කාලේ ඉන්නේ පුතේ ක්‍රියාපදයක් නැති අවස්ථාවේදී අනාගත කාලේ ඉන්නේ පුතේ will be විතරමයි. ක්‍රියාපදයක් නැති අවස්ථාවේදී අනාගත කාලේ ඉන්නේ පුතේ will be විතරමයි. එහෙනම් අපි කියනවා Yohani will be beautiful. Yohani ලස්සන වේවි. Yohani will be beautiful. මම ලස්සන වේවි කියලා කිව්වොත් කොහොමද කියන්නේ? I will be beautiful. අම්මා ලස්සන වේවි කියන්නේ කොහොමද? ක්‍රියාපදයක් නැහැ. එහෙනම් අපි දාන්නේ will be එක. I will be beautiful. එහෙනම් පුතේ මෙන්න මේ මැජික් ටේබල් එක අරගන්න. මැජික් ටේබල් අරගෙන print out එකක් දාගන්න පුතාලා. හොඳට පැහැදිලි පුතේ අපේ ඔයාලගේ ඉංග්‍රීසි පාඨමාලාවේ පදනම තියෙන්නේ මෙතන. ඉංග්‍රීසි ග්‍රැමර් ටික කොට දාගන්න මෙන්න මේ ටික. අපිට ස්තුති කරා course එක අවසන් වෙද්දී sir. Actually today I am speaking English and today I am writing English because of magic table and your teaching method. Your magic table is marvelous sir. මම ග්‍රැමර් ටික කොට දාගත්තේ මේ මැජික් ටේබල් එක නිසා කියලා කියයි. සාධාරණීය දේ පුතේ මේක ලස්සන අපි භාවිතා කරමු. මේක හොඳට බලාගමු. අපි ස්ටඩි කරමු. අපි ඉදිරියටත් අපි සාකච්ඡා කරනවා කොහොමද මේක. නම් අපි අද සාකච්ඡා කරේ හොඳට කොහොමද උපකාරක ක්‍රියාපද ටික භාවිතා කරන්න කියලා. අපි තව එක්සැම්පල් එකකට යමු. හරි. ඊට කලින් කියන්න තියෙනවා පුතේ මෙන්න I am beautiful. මම ලස්සනයි. කෙල්ලෙක් තමයි මෙහෙම කියන්න ඕනේ ආ. I am beautiful. I am කියන්නේ නැහැ. මේක කැතයි. I am කියන්නත් එපා. I am කියන්නත් එපා. මේක am. අට ප්‍රැක්ටිස් කරගෙන පුතේ am beautiful. am දුලාන් පින්න දුව. I am කියන්න එපා. I am කියන්නත් එපා. මේක කැතයි. අපි ලස්සනට කියනවා පුතේ. am beautiful. Okay. කොල්ලෙකුට කියන්න පුළුවන් කොල්ල පුතේ beautiful කියන්නේ නැහැ. කොල්ලෝ ලස්සන නැහැ. කොල්ලෝ ලස්සන නැහැ. එනස කැතයිද? නැහැ. කැතයිත් නෙවෙයි. බල ලස්සනයි. අපි කොල්ලොන්ගේ ලස්සන කියනවා පුතේ. ගෑනු ළමයින්ගේ ලස්සනට beautiful කියනවා වගේ කොල්ලොන්ගේ ලස්සන කියනවා පුතේ අපි handsome කියලා. handsome නම් කියනවා මම ලස්සනයි. I'm handsome නම් කොල්ලෙක් කියනවා I'm handsome. කෙල්ලෙකුට කියන්න පුළුවන්. එයා කියනවා I'm beautiful. Okay. I'm handsome. I'm beautiful. කොල්ලෙක්ගේ ලස්සනට කියනවා අපි beautiful handsome.
කෙල්ලෙක්ගේ ලස්සන කියන පදේ beautiful. එහෙනම් handsome කියන පදේ කඩවසම් කියන එක. කෙල්ලෝ ලස්සනයි, කොල්ලෝ කඩවසම්. ඕකේ? හරි. අපි යමු ඊළඟ එක්සැම්පල් එකට. ඔන්න බලන්න පුතේ තියෙනවා එකක් මම පොහොසත්. මම පොහොසත් කියවම ක්‍රියාපදයක් තියෙනවද? මම පොහොසත් ක්‍රියාපදයක් තියෙනවද? නෑ මම පොහොසත් ක්‍රියාපදයක් නෑ. එහෙනම් ක්‍රියාපදයක් නොමැති අවස්ථාවේ ඔන්න බලනවා අපි මැජික් ටේබල් එකට ගිහිල්ලා මම පොහොසත් ක්‍රියාපදයක් නැහැ. මම පොහොසත් කියවම කාලය මොකක්ද? වර්තමාන කාලය. එහෙනම් කාලයට ආවා. මම කියන්නේ ඒක වචනයි. දැන් බහුවචනද? එහෙනම් මම කියලා කියන කෙනෙක් මෙතන ඉන්නවා. අයිනේ මම කියන්නේ. අයි කියලා කෙනෙක් ඉන්නවා මෙතන. අයි සමගයේදී. කවුද ඉන්නේ? m. මම කියලා කියන වෙනම කෙනෙක්. මම කිව්ව මම හරිම ආත්මාර්ථකාමී කියලා. මම හරිම ආත්මාර්ථකාමී. මේ අයි කියලා වෙනම කෙනෙක් ඉන්නවා. ඒක අයි කියන එක පුතේ ඒක වචනත් නැහැ බහුවචනත් නැහැ. හොඳට මතක තියාගන්න. අයි කියන එක අපි පොඩි කාලේ නම් මතක තියාගත්තේ බහුවචනයි කියලා නේද? හැබැයි පුතේ මම අද කියනවා පුතේ අයි කියන්නේ ඒක වචනත් නෙමෙයි බහුවචනත් නෙමෙයි. අයි හරිම ආත්මාර්ථකාමී පුතේ. අයි හරිම ආත්මාර්ථකාමී. බලන්නකො මෙතන මේ එක තැනක අයි ඉන්නවා වෙනම එක තැනක අයි ඉන්නවා බහු ඒක වචනත් එක්ක එකද මේ පැත්තේ අයි ඉන්නවා බහුවචනත් එක්ක. බලමු මැජික් ටේබල් එකට ගිහිල්ලා ඔයාගේ අයි කියන්නේ පුතේ ඒක වචනත් නෙමෙයි බහුවචනත් නෙමෙයි. අයි හරිම ආත්මාර්ථකාමී පුද්ගලයෙක්. ඌ වාසි පැත්තට හැරෙනවා. අයි වාසි පැත්තට හැරෙනවා. බලන්නකෝ පුතේ. ඔන්න මැජික් ටේබල් එකම ඔන්න ක්‍රියාපදයක් තියෙන පැත්ත මේ පැත්ත, ක්‍රියාපදයක් නැති පැත්ත මේ පැත්ත. එහෙනම් අපි අද කතා කරන්නේ helping verbs ගැන ක්‍රියාපදයක් නැති පැත්තදී. මේ බලන්න වර්තමාන කාලෙදී අයි යන්නේ වර්තමාන කාලෙදී අයි යන්නේ වෙනම එකෙක්. ඌ තනියම යන්නේ. ඌ හරිම ආත්මාර්ථකාමී. ක්‍රියාපදයක් නැති විට තනියම යනවා. බලන්න. ක්‍රියාපදයක් තියෙන වෙලා ක්‍රියාපදයක් නැති අවස්ථාවේදී අතීත කාල මෙන්න බලන්න අයි යන්නේ පුතේ මේ ඒක වචනත් එක්ක මේ අයි සහ ඒක වචන දෙකම verse. නම් අතීත කාලෙදී පුතේ ඒක වචන වෙලා. හැබැයි බලන්නකො මේ පැත්ත බලන්නකො මේ ක්‍රියාපදයක් තියෙන පැත්ත. ක්‍රියාපදයක් තියෙන පැත්තේ පුතේ වර්තමාන කාලේ බහුවචනත් එක්ක තමයි පුතේ අයි යන්නේ. එහෙනම් අයි විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් යෙදෙන. ඒ නිසා අයිගෙන් පරිස්සම් වෙන්න, මගෙන් පරිස්සම් වෙන්න. මම කියන්නේ අයිනේ. එහෙනම් අයි මගෙන් පරිස්සම් වෙන්න. එහෙනම් අයි පුතේ ඒක වචනද බහුවචනද? එහෙම කියන්න බෑ. අයි යෙදෙන තැන අනුව වෙනස් වෙනවා. බලන්නකෝ ක්‍රියාපදයක් තියෙන පැත්තේ වර්තමාන කාලේදී m එක්ක යන්නේ. මේකද ඒක වචනත් එක්ක යන්නේ. මෙහෙදි බහුවචනත් එක්ක යන්නේ. එහෙනම් මැජික් ටේබල් එක භාවිතා කරොත් මෙන්න මේ වර්ධින එක වාට වළක්වා ගන්න පුළුවන්. එහෙනම් පුතේ අයි විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් යෙදේ කියලා තමයි අපි කියලා දෙන්නේ. මොකක්ද? අයි විවිධ තැන්වල විවිධ ස්වරූපයෙන් යෙදේ. ඉදිරියට පුතාලට මේක තේරෙයි තව හොඳට තවදුරටත්. බලමු අපි තව එක්සැම්පල් එකකට ගිහිල්ලා මම පොහොසත් I'm rich. I am rich. මට කියන්න ඕනේ පුතේ ඇය පොහොසත් කියලා. ඇය පොහොසත් නම් මොකද්ද උපකාරක ක්‍රියාපදයක් තියෙනවද මෙතන? ඇය පොහොසත් කියවමු ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. ක්‍රියාපදයක් නැහැ. එහෙනම් අපි ගන්නෙ මොකක්ද? she is rich. අර පියවර ටික ලියලා පුළුවන් පුතාලට මේක ගොඩනගා ගන්න. she is rich. නම් අපි ගන්නවා අපි පොහොසත් බහුවචනයි වර්තමාන කාල බහුවචනයි. නම් අපි ගන්නවා we are rich. අපි කියනවා we are rich. නම් මම කියන පුතේ ඇය පොහොසත්ව සිටියා. අතීත කාලෙන් කියනවා ඇය පොහොසත්ව සිටියා. නම් අපි අතීත කාලය ඇය කියන්නේ ඒක වචනයි. එහෙනම් ඒක වචනත් එක්ක කියන්නේ පුතේ verse. මැජික් ටේබල් එකේ තියෙනවා මේ වර්තමාන කාලයි කාලේ නෑ ක්‍රියාපදයක් නොමැත. කාලය අතීතයි. ඒක වචනත් එක්ක කියන්නේ verse. එහෙනම් අපි කියනවා ඇය දුප්පත්ව සිටියා. she was rich. ඇය පොහොසත්. මම කියනවා අපි පොහොසත්ව සිටියා. ඇය පොහොසත් අපි she was rich කියනවා ඇය පොහොසත්ව සිටියා. තමයි කියනවනේ අපි පොහොසත්ව සිටියා අතීත කාලේ දැන් නෙවෙයි. නම් අපි එක්ක යන ක්‍රියාපදයක් නැති හින්දා අපි කියනවා verb. නම් අපි කියනවා we were rich. අපි පොහොසත්ව සිටියා. නම් මම කියනවනේ පුතේ ඇය පොහොසත් වේවි. නම් අපි කියනවා ක්‍රියාපදයක් නැහැ අනාගත කාලයි ඒක වචනයි. ක්‍රියාපදයක් නැහැ
අනාගත කාලයි ඒක වචනයි කවුද ඉන්නේ බඩුව will be කවුද ඉන්නේ පුතේ බඩුව will be නම් ඇය පොහොසත් වේවි අපි කියනවා she will be rich කොහමද පුතේ she will be rich ඇය පොහොසත් වේවි ඇය පොහොසත් වේවි she will be rich okay හරි එහෙනම් අපි ලියමු පුතේ එකක් අපි ලියමු මෙන්න මේ වගේ එකක් අපි කියනවා මෙන්න මේ විදිහට she we he we මේ විදිහට අපි දාලා එකක් අපි එකක් ලියන්න try කරමු අපි හරි නෑ අපි යමු මේකෙන් කොහොමද මේ දෙක එකතු කරලා අපි කතා කරන්නේ කොහොමද කියලා අපි මේවා එකතු කරලා කතා කරන්නේ කොහොමද කියලා අපි බලමු හරි පුතාලගේ ස්පීකින් ඇක්ටිවිටි එක තමයි පුතාලගේ ස්පීකින් ඇක්ටිවිටි එක තමයි පුතාලා කතා කරන්න යන්නේ මෙන්න මේ not only that භාවිතා කරලා not only that කියන පුතේ ඒ විතරක් නෙවෙයි not only that මොකක්ද not only that එපමණක් නෙවෙයි ඒ විතරක් නෙවෙයි ඔන්න කියනවා මම කරුණාවන්තයි කොහොමද කියලා කියන්නේ මම කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයක් කරුණාවන්තයේ ක්‍රියාපදයක් නැහැ ක්‍රියාපදයක් නැති පැත්තේ වර්තමාන කාලේ I සමග ඉන්නේ am මම කරුණාවන්තයි කියනවා පුතේ am kind මම කරුණාවන්තයි ඒ විතරක් නෙවෙයි මම නිර්භීතයි මම කියනවා ඔන්න මම කරුණාවන්තයි එපමණක් නොවේ මම නිර්භීතයි am kind not only that am brave මම කරුණාවන්තයි ඒ විතරක් නෙවෙයි මම නිර්භීතයි බලමු ඊළඟට she is beautiful ඒ කියන්නේ ඇය ලස්සනයි she is beautiful ඇය ලස්සනයි ඒ විතරක් නෙවෙයි not only that she is innocent ඇය අහිංසකයි අපි කියනවා ඇය ලස්සනයි she is beautiful ඒ විතරක් නෙවෙයි ඇය අහිංසකයි not only that she is innocent අපි ගන්නවා තව එකක් Yohani is clever not only that එක පුතේ highlight වෙලා නැහැ මෙතන not only that she is cute cute Yohani දක්ෂයි Yohani is clever ඒ විතරක් නෙවෙයි එපමණක් නෙවෙයි not only that she is cute එයා ටිකක් cute අපි කියනවා අපි පොහොසත් වේවි we will be rich ඒ විතරක් නෙවෙයි not only that එපමණක් නෙවෙයි not only that අපි බුද්ධිමත් වේවි we will be intelligent පුතාලට පුළුවන් පුතාලගේ homework එක විදියට speaking activity එකක් විදියට මෙන්න මේක කරන්න පුතාලට තියෙනවා වාක්‍ය ගොඩනගන්නද මේ වාක්‍ය ගොඩනගලා මෙන්න මේකේ not only that දාලා වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න එපමණක් නෙවෙයි මම කරුණාවන්තයි am kind not only that am brave මම නිර්භීතයි මම ලස්සනයි ඒ වගේම මම උසයි ඒ විතරක් නෙවෙයි මම උසයි am handsome not only that am tall පුතේ මගේ homework activity එකක් විදියට කරන්න පුළුවන් මේ වගේ not only that භාවිතා කරලා වාක්‍ය පහක් සම්බන්ධ කරලා ඒක voice කරලා පුතේ ඔයාගේ homework teacherට voice record එකක් එවන්න ඕනේ not only that වලින් වාක්‍ය පහ බැගින් සම්බන්ධ කරන්න ඒක පුතාගේ homework activity එකක් කොහොමද වාක්‍ය දෙකක් not only that වලින් සම්බන්ධ කරන්න ඒක voice කරලා පුතේ voice message එක පුතාගේ homework teacher එවන්න ඕනේ අනිත් අයත් මේ homework group එකේ ඉන්න අය homework teacher එක්ක එකතු වෙලා ඒවා අහන්න ඕනේ okay good අපි බලමු එහෙනම් ක්‍රියාපද නැති වාක්‍ය පුතාලාද ක්‍රියාපද නොමැති වාක්‍ය ඒ කියන්නේ helping verbs භාවිතා කරලා පුතාලාද වාක්‍ය ගොඩනගන්න ඕනේ පුතාලගේ homework එක තමයි ක්‍රියාපද නොමැති වාක්‍ය භාවිතා කරලා helping verbs භාවිතා කරලා ගොඩනගන්න ඕනේ දැන් helping verbs භාවිතා කරන්නේ ඇයි උපකාරක ක්‍රියාපද භාවිතා කරන්නේ ඇයි වාක්‍යයේ ක්‍රියාපද නොමැති විට වාක්‍යයේ ක්‍රියාපදයක් නැත්නම් අපි උපකාරක ක්‍රියාපදයක් භාවිතා කරනවා ඒ උපකාරක ක්‍රියාපද භාවිතා කරන අවස්ථාව කියන්නේ ක්‍රියාපද නැති අවස්ථා මොනවද පළවෙනි එක තමයි පුතේ ලක්ෂණයක් ගැන කතා කරද්දී ඒ කියනවා ලස්සනයි beautiful උසයි tall innocent
අහිංසකයි, good හොඳයි, large විශාලයි, think මහතයි, කෙට්ටුයි, fat මහතයි. මෙන්න මේ වගේ ලක්ෂණ ගැන කතා කරද්දී පුතේ කාගේ හරි ලක්ෂණයක් මොනවා හරි දෙයක ලක්ෂණයක් කතා කරද්දී අපි භාවිතා කරන්නේ පුතේ උපකාරක ක්‍රියාපද. මම කිව්වොත් මම උසයි ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. එහෙනම් කොහොමද කියන්නේ? I'm tall. ඇය කෙට්ටුයි. She is thin. Okay? එහෙනම් අම්මා ලස්සනයි. Mom is beautiful. Not only that දානවා. Mom is beautiful. Not only that, Dad is handsome. අම්මා ලස්සනයි. තාත්තා කඩවසම්. එහෙනම් ක්‍රියාපද නොමැති අවස්ථා ගොඩ ගන්න පුතේ ලක්ෂණයක් මොනවා හරිම දෙයක ලක්ෂණයක් ගැන කතා කරනවා නම් පුතේ ඒක අනිවාර්යයෙන්ම ක්‍රියාපදෙන් තිය අවස්ථාවක්. ක්‍රියාපදයක් නැහැ කියලා කියන්නේ පුතේ උදව්වට ක්‍රියාපදයක් ගන්න ඕනේ. කියන්නේ helping verbs ගන්න ඕනේ. කියන්නේ magic table එකේ මෙන්න මේ පැත්ත තමයි භාවිත කරන්නේ. මිසා was will be. දෙවෙනි එක මොකක්ද? වර්ණයක් ගැන කතා කරද්දී, කලර් එකක් ගැන කතා කරද්දී අපි බලමු මොනවද? මගේ කාර් එක රතු පාටයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. blue පාට, නිල් පාට. අහස නිල් පාටයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. හඳ කහ පාටයි. හඳ කහ පාටයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. ගස් කොළ පාටයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. කොණ්ඩේ කළු පාටයි. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. මූණ සුදු පාටයි. දත් ටික සුදු පාටයි. මැද්දේ නැතුනම කහ පාට වෙනව නේද? ඒක වෙනම තැනක. white එහෙනම් කලර් එකක් ඕනම දෙයක පාටක් ගැන කතා කරද්දී පුතේ ඔයාට භාවිතා කරන්න පුළුවන් මේ ක්‍රියාපද නැමැති අවස්ථා උපකාරක ක්‍රියාපද. ඕකේ ඊළඟට පුතේ පිහිටීමක් ගැන කතා කරද්දී භාවිතා කරන්නත් අපි පුතේ උපකාරක ක්‍රියාපද. මොනවාද පිහිටීම්? here මෙතන, මම මෙතන, I'm here. there කියනවා පුතේ එහා, there කියනවා එහා, here කියනවා මෙතන. දැන් නැතිව ලියා ගන්න පුළුවන්. here කියනවා මෙතන, there කියනවා පුතේ එතන. තාත්තා අතන, daddy is there. මල්ලි අතන, brother is there. ගෑනු ළමයා අතන, girlfriend is there. ක්‍රියාපද නැහැ අතන. මෙතන කියනවා here, අතන කියනවා there. හන්දියේ at the junction. හන්දියේ කියන පුතේ at the junction. හන්දියේ at the junction. හන්දියේ. අපි කියනවා කමල් ඉන්නවා හන්දියේ. ඉන්නවා කියලා කියන්නේ ක්‍රියාපදයක් නෙවෙයි. නම් ඒක වර්තමාන කාලයි. ඒක වචනයි. කමල් is at the junction. කමල් is at the junction. අපි කියනවා near the temple. පන්සල ගාව. එහෙනම් අපි කියනවා girl කෙනෙක් ඉන්නවා පන්සල ගාව. එතකොට ඉන්නවා කියලා කියන්නේ පොතේ ක්‍රියාපද නෙවෙයි. in the city නගරයේ, in the city ඇය ඉන්නේ නගරයේ. she is in the city. නම් පොතේ යම් කිසි පිහිටීමක් ගැන කතා කරනවා නම් පුතේ මේක ක්‍රියාපද නොමැති අවස්ථා තමයි භාවිතා කරන්නේ. කියන්නේ helping verbs තමයි භාවිතා කරන්නේ. okay ලොකු අවස්ථා ලොකු හොඳට ඔළුවට දාගන්න පුතේ මේ ටික. ක්‍රියාපද නැති අවස්ථා කොච්චර අපි ඉංග්‍රීසියෙන් කතා කරනවද? ක්‍රියාපද නැති අවස්ථා අපි ඉංග්‍රීසි කොච්චර භාවිතා කරනවද? ඒතර මේවා දැනගෙන හිටියේ නැත්නම් අපිට මේක වාක්‍ය ටික ලියා ගන්න බැරි වෙනවා. බලමු. ඊළඟට තනතුරක් හා පදවියක් ගැන කතා කිරීමේදී පුතේ අපි උපකාරක ක්‍රියාපද භාවිතා කරනවා. ડોක්ටර් වෛද්‍යවරයෙක්, මම වෛද්‍යවරයෙක්. ක්‍රියාපදයක් තියෙනවද? නැහැ. I'm a doctor. මම වෛද්‍යවරයෙක්. මම තාත්තා කෙනෙක්. මම වෙන I'm a father. කමල් තාත්තා කෙනෙක්. කමල් is a father. ක්‍රියාපද නැහැ මේවල. එහෙනම් ක්‍රියාපද නැත්නම් අපි උපකාරක ක්‍රියාපද තමයි භාවිතා කරන්නේ. අද මේ ඉගෙන ගත්ත පාඩම තමයි භාවිතා කළ යුත්තේ. ඕකේ mother මවක්, monk කියන පුතේ භික්ෂුවක්, monk. nun කියලා කියන පුතේ භික්ෂුණියට. teacher කියනවා ගුරුතුමා. හෝ ගුරුතුමිය දෙකම එකයි. son පුතා, clerk ලියන්න, ලිපිකරු, engineer මම ඉංජිනේරුවෙක්. I'm an engineer මම ඉංජිනේරුවෙක්. නම් පුතේ වා තනතුරක් ගැන කතා කරද්දී පුතේ ක්‍රියාපද නැමැති අවස්ථා තමයි භාවිතා කරන්නේ. ඕකේ ඊළඟට හැඟීමක් ගැන කතා කරද්දී, feeling එකක් ගැන කතා කරද්දීත් පුතේ ඔයා භාවිතා කරන්නේ ක්‍රියාපද නැමැති අවස්ථා. බලන්නකෝ. happy කියලා කියනවා සතුට. මම සතුටින්. සතුට කියලා කියන්නේ පුතේ ක්‍රියාපදයක් නෙමෙයි. ඕකේ මම සතුටින්, I'm happy. ඇය සතුටින්, she is happy. මම දුකින්, දුක කියන්නේ පුතේ ක්‍රියාපදයක් නෙවෙයි. මම දුකින්, I'm sad. ඇය දුකින්, she is sad. sleepy ඊළඟ පදේ sleepy. sleepy කියනවා පුතේ නිදිමත. නිදා ගන්නවා කියන්නේ ක්‍රියාපදයක්. හැබැයි නිදිමත කියලා කියන්නේ හැඟීමක්.
නිදිමත කියලා කියන්නේ හැඟීමක්. sleepy feeling එකක් දැනෙන දෙයක්. I'm sleepy. මම නිදිමතින් මට නිදිමතයි. she is sleepy. ඇයට නිදිමතයි. පුතාට නිදිමතයි. daughter or dear son or brother or what you can say whatever thing. ඇයට නිදිමතයි. she is sleepy. කණින් කියනවා පුතේ ළඟ එක. කණින් කියනවා පුතේ කපටි. කණින් කියනවා කපටි. ඇය කපටි. she is cunning. මම කපටි. I'm cunning. okay ක්‍රියාපද භාවිතා වෙන්නේ නැහැ. proud. proud කියනවා පුතේ ආඩම්බරයි. proud කියනවා ආඩම්බරයි. boring කියනවා ටිකක් එපා වෙලා වගේ නිකන් boring දෙයක්. අවුල් වගේ වෙලී boring. lazy. ඒකි lazy. ඒකි කම්මලි. she is lazy. දැන් lazy කියන්නේ පුතේ ක්‍රියාපදයක් නෙවෙයි. කම්මලි කියලා කියන්නේ පුතේ දැනෙන දෙයක්, හැඟෙන දෙයක්. එහෙනම් පුතේ මෙන්න මේ අවස්ථා පහ භාවිතා කරලා පුතාලට පුළුවන් ක්‍රියාපද නොමැති අවස්ථා ගොඩන ගන්න. ක්‍රියාපද නොමැති අවස්ථා කියන්නේ helping verbs භාවිතා කරලා පුතාලට පුළුවන් වාක්‍ය ගොඩන ගන්න. එහෙනම් මෙන්න මේ වාක්‍ය පහ මෙන්න මේ ලක්ෂණ පහ භාවිතා කරලා පුතේ උපකාරක ක්‍රියාපද භාවිතා කරලා වාක්‍ය පහ බැගින් 25ක් homework විදියට කරන්න ඕනේ පුතාලා. ලක්ෂණයක්, වර්ණයක්, පීඨීමක්, තනතුරක්, හැඟීමක් ගැන වාක්‍ය පහ බැගින් වාක්‍ය 25ක් පියවර සහිතව. මොනවද පියවර? අපි කතා කරා නේද? මෙන්න මේ විදිහට පියවර දාලා ලියන්න. පරදින්නේ නැහැ. මේ විදිහට නෝද, අතීතද, ඒකවචනද, බහුවචනද, මැජික් ටේබල් එක මැජික් පදය මොකක්ද? පියවර මොකක්ද? සබ්ජෙක්ට් එක, මැජික් වර්ඩ් එක, ඔබ්ජෙක්ට් එක, රෙස්ට් එක, ටයිම් එක. ඒ සූත්‍රයට ආදේශ කරන්න. ආදේශ කළ පුතේ වාක්‍ය ගොඩනගා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපි පුතාලට මේ homework 25ක් අපි ලබා දෙනවා. homework 25ක ටියුට් එකක් අපි ඔයාලට ලබා දෙනවා. අන්නේ homework ටියුට් එකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියලා පුතාට පුළුවන් තමන්ගේ homework ටීචර්ට WhatsApp කරන්න. පාඨමාලාවට ලියාපදිංචි නම් පස්සේ පුතාට ලැබෙන homework ටීචර් කෙනෙක් ඒ homework ටීචර් WhatsApp එකකින් ඔයාගේ homework ටික check කරලා පෞද්ගලිකව තමයි ඔයාට දාන්නේ. එතකොට ඒ ටික බලලා ඔයාගේ පෞද්ගලිකත්වය රැකෙනවා. බය වෙන්න එපා දරුවනේ. පෞද්ගලිකව ඔයාගේ අඩුපාඩු ටික ඒ homework ටීචර් voice message එකකින් මෙන්න මේ අඩුපාඩු ටික තියෙනවා පුතේ මෙන්න මේ ටික හදාගන්න කියලා ඔයාගේ දැනුවත් කිරීමක් කරයි. දැන් පොත writing exam writing ඔයාගේ ලියන homework එක writing homework එක තමයි පුතේ ඔයාගේ වාක්‍ය 25ක් ගොඩන ගන්න මෙන්න මේ ලක්ෂණ පහ භාවිතා කරලා. මේ ලක්ෂණ පහ මම group එකට දාන්න කියන්නම්. මේ group මේ ලක්ෂණ පහ පුතාට group එකට දාවි. එතකොට මෙන්න මේ වාක්‍ය ලක්ෂණ පහ භාවිතා කරලා වාක්‍ය 25ක් ගොඩන ගන්න. ඒ වගේම not only that භාවිතා කරලා එපමණක් නෙවෙයි ක්‍රියාපද නැති අවස්ථා මම ලස්සනයි එපමණක් නෙවෙයි මම නිර්භීතයි. I'm handsome. Not only that I'm brave. එහෙනම් මෙන්න මේ වගේ not only that එපමණක් නෙවෙයි භාවිතා කරලත් පුතාලට පුළුවන් වාක්‍ය පහක් ගොඩන ගන්න. ඒ පහ පුතේ voice message එකක් තමයි පුතාගේ group එකට එවන්න. homework teacher යවන්න ඕනේ. okay එසනම් පුතේ අපි අද දවසේ පළමු දේශනේ අපේ පාඨමාලාව දින 25ක් දින දේශන 25ක් පැවතුන මේ මාස දෙක පුරාවට පළමු දේශනයේ විදිහට අපි අද කතා කරේ helping verbs භාවිතා කරන හැටි. As I feel now you have some knowledge about using helping verbs. Now you have a chance to make examples and make some examples and get some idea about how to use with helping verbs. So guys, now it's your chance. Please write down some examples and please spend your time at home. You can use those things. You can use while speaking. Try to use helping verbs. Am, is, are, was, were, will be. Now you have a knowledge how to use helping verbs. So guys, this is your chance. ආදරණීය දරුවනේ මේ ඔයාලගේ අවස්ථාව ක්‍රියාපද නොමැති අවස්ථා භාවිතා කරන්න ගෙදරදී කතා කරන්න try කරන්න. ඒ වගේම වාක්‍ය 25ක් ගොඩන ගන්න. not only that වලින් වාක්‍ය පහ සම්බන්ධ කරලා වාක්‍ය පහක් voice message එකක් homework teacher එකේ group එකට දාන්න. පාඨමාලාව පළමු දවසේ අද මේ විදිහට අවසන් වෙනවා. පළමු දේශනේ පුතේ අද මේ විදිහට අවසන් වෙනවා. එසේනම් මම හිතනවා පුතාලට උපකාරක ක්‍රියාපදවල භාවිතය අද තේරෙන්නේ නැති කියලා අපි ඊළඟ දවසේ කතා කරනවා පුතේ උපකාරක ක්‍රියාපදයක් නොමැති අවස්ථාවේ modal verbs භාවිතා කරන්නේ කොහොමද කියලා. ටියුට් නැති අයට පුළුවන් ටියුට් ටික පාඨමාලාවට ලියාපදිංචිලා ටියුට් ටික අරගෙන homework teacher එක්ක එකතු වෙලා පුතාගේ
වැඩේ පටන් ගන්න. පුතාගේ වැඩේ පටන් ගන්න. එහෙනම් අපි අද අපේ පාඨමාලාව මෙතනින් අපි අවසන් කරනවා පුතේ. පුතාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතාට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා විස්තර කරන්න. ඒ වගේම ඊට අමතරව මොන හරි ගැටලුවක් තියෙනවා නම් පුතාට පුළුවන් මැසේජ් එකක් දාලා අපෙන් තොරතුරු ලබා ගන්න. එසේනම් අපි අද පාඨමාලාව අවසන් කරමු පුතේ. මොන හරි දිනන පොඩි මැසේජ් එකක් දාන්න පුතේ අපි උත්තරයක් ලබා දෙන්නම්. So my dear students, as I think now you have some knowledge how to use helping verbs. Therefore, now it's your chance. Now practice for helping verbs. Okay. Now time has come to you, my darling, my dear students, my loving students. So every hi has a bye. Therefore, now I'm gonna say bye. Have a good day. Bye bye all of you. Good night. ආගේ අදහස කොහොමද කියලාත් පුංචි කමෙන්ට් එකක් තියාගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා. පාඨමාලාව ඉදිරියට කරගෙන යමු අපි අනිවාර්යයෙන්ම ඔබට ඉංග්‍රීසි කතිකයෙක් වෙන්න පාර පෙන්වන්න අපි සූදානම්. Excellent.